ඔන්න අයිබෝන් සුබම සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ බහුවර්ණ ප්‍රශ්න ගැන. අපි හවුල් ව්‍යාපාර කතා කරා. ඔන්න පුතේ අද රාත්‍රියේදී අපි හවුල් ව්‍යාපාර සම්පූර්ණයෙන්ම බඳවා ගැනීම විශ්‍රාමයක් කතා කරලා හවුල් ව්‍යාපාර වලට අදාළ ගණන් හදනවා අද ගොඩාක්. එතකොට මේ ගණන් හදලා අපි හවුල් ව්‍යාපාර පාඩම සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඉතින් මම හිතනවා ඔයාලා ඒකටත් සම්බන්ධ වෙයි කියලා. දැන් මෙතන අරමුණ මෙන්න මේකයි. හරිද? දැන් අපේ මෙතන අරමුණ තියෙන්නේ මේ ගිණුම්කරණයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය නේදී. මොකද ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ගිණුම්කරණයේ පුතේ ප්‍රශ්න පත්‍ර දෙකටනේ බෙදෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයකට ලකුණු 4 ගානේ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒතකොට ලකුණු 200ක් දෙන්න. අනිත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපි ගද්දි එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ප්‍රශ්න ඔයාලා 5ක් ලියන්න ඕනේ. 5ක් ලියන්න. ඒ කියන්නේ 1යි 2යි අනිවාර්යයෙන්. නේද? 1යි 2යි 1 ලියන්න ඕනේ මේක. එතකොට එතන ලකුණු 200. ඔක්කොම 400 තමයි හම්බෙන්නේ. accounts වල. එතකොට පුතේ මේ ලකුණු 400න් හම්බෙද්දී මතක තියාගන්න මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අපි කොච්චර ප්‍රැක්ටිස් කරා. හරිද? දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ඔයාලා කොච්චර ලිව්වත් උපරිම ගන්න පුළුවන් 100ට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 50ක් විතර. ඒ කියන්නේ දෙවෙනි ගානේ ඔය ගණන් පහම 40න් 40ම ගත්තා. 40න් 40ම අරගෙන ගණන් පහටම ගත්තා. උපරිම ගන්න පුළුවන් ලකුණු 50ක් විතර. ඒ කියන්නේ උපරිම 100ක් විතරයි එන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී තාම මේ ප්‍රශ්නය හා සමානවම වැදගත්කමක් උසුලනවා පළවෙනි ප්‍රශ්නේ. නමුත් අපි accounting පාඩම් කරනවා කියලා කරන්නේ මේ දෙවෙනි ප්‍රශ්න පත්‍ර හද ටික විතරයි. ඒක පුතේ සම්පූර්ණයෙන්ම වැරදි process එකක්. පැහැදිලිද? මොකද අපි ප්‍රශ්න පත්‍ර දෙකටම අවධානය යොමු කරන්නේ නැහැ. එහෙනම් ඔයාලා මාරුවෙන් මාරුවට මේ හා සමානව බල තැබීමක් MCQ ඒ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න කරන්න තියන්න ඕන. මොකද එතකොට තමයි ඔයාගේ ප්‍රතිඵලය වැඩි වෙන්නේ. අපි උත්සාහ කරන්න ඕනේ ප්‍රශ්න 50න් 45කට වඩා වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් මෙතනින් කරගන්න. පැහැදිලිද? ඒක නිසා ඔන්න අපි වැඩේ කරගෙන යන් අද පොඩ්ඩක් මේ ගුර මේ දවස් ටිකේම කතා කරන නිසා පුතේ හවුල් ව්‍යාපාර කියන එක අදින් පස්සේ අන්ලොක් වෙනවා. එතකොට ඔයාලට හවුල් ව්‍යාපාර තියරි කොටස් හිටපු නැති අයට බලන්නත් පුළුවන්. ඊට අමතරව ඊයේ Zoom session එකේ හිටපු අයට අපි මුල් කොටස් ඔක්කොම කරා. අද අපි ඒකට අදාළව ගණන් හදනවා බඳවා ගැනීම විශ්‍රාමය මහා හවුල් ව්‍යාපාර ගණන් ප්‍රාන්තිය. ඒක නිසා මම මේ පන්තියෙන් අපේක්ෂා කරන්නේ මොකද්ද මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේට ඔයාලට සහයෝගයක් දෙන්න. පුතේ අවුරුදු 10ක බහුවර්ණ ඔයාලා 3 පාරක් 4 පාරක් කරන්න. පුළුවන් නම් 3 සැරයක් කරන්න. මම හිතනවා ඒක ඔයාලට ලොකු හයියක් වෙයි. right. දැන් ගොඩාක් අය අමාරුයි කියන ප්‍රශ්න පත්‍රයනේ 2011 නේ. ඒතකොට 2011 ප්‍රශ්න පත්‍රයේ අපි මේ වෙද්දී ගිය සතියේ කතා කරා ප්‍රශ්න 25ක්. දැන් අද කතා කරන්න තියෙන්නේ ප්‍රශ්න 25න් පස්සේ. නම් ඔන්න 25න් පස්සේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන යමු. 25න් පස්සේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන යමු. ප්‍රශ්න 25න් පස්සේ ටික. දැන් 25. right 25න් පස්සේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරගෙන යමු. right එහෙනම් ගන්න 25ට එනකම් මම කතා කරා 26 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඔන්න මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා 26 ඉඳන් 26 කියවමුකෝ මොකද්ද තියෙන්නේ 2011 26 වෙනි ප්‍රශ්නේ පිරිවැය පරිමා ලාභ හරිද පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණයේදී දායකයන් දායකය කියන්නේ පුතේ දැන් ඔයාලට මතකද දායකය හොයන්න ක්‍රම දෙකක් තිබ්බනේ එකක් තමයි විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරන්න ඕනේ විචල්්‍ය පිරිවැය මේක අපි ඒකකයක දායක හොයනවා නම් ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරා. දැන් මේවා අපි ඊළඟ මාසෙදි කරන්නේ පිරිවැය කොටස් ටික. නමුත් මෙතෙන්දි මම ඉතින් බහුවර්ණ එක සාකච්ඡා කරන්න නිසා ඔබ දන්නවා දායකයෙක් හොයන ක්‍රමය තමයි විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරන්නේ. හරිද? එතකොට විකුණුම් හා විචල්්‍ය පිරිවැය අතර වෙනස තමයි දායකයෙක් කියලා කියන්නේ. එහෙනම් ලාභ පරිමාණුපාතේ දායකයෙක් කියන්නේ මොකක්ද? විකුණුම් ආදායම හා ලාභය අතර වෙනස නැහැ. එක වෙන්න බෑ. විකුණුම් ආදායම හා මුළු පිරිවැය නැහැ. විකුණුම් ආදායමයි මුළු පිරිවැය නෙවෙයි විචල්්‍ය පිරිවැය විතරයි තියෙන්නේ. නැත්නම් ඒකක් නෙවෙයි. විකුණුම් ආදායමයි ස්ථාවර පිරිවැය නෙවෙයි. මොන පිරිවැයද? විචල්්‍ය පිරිවැය. හතර මොකද්ද? විකුණුම් ආදායම හා විචල්්‍ය පිරිවැය අතර වෙනසයි. ඔන්න ඔයාලා ඕකට හරි දාගෙන කියන්නේ මේක ලියලා විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අතර වෙනසයි කියන එකට හරි දාලා 26ට උත්තරේ 26 වෙනි එකට උත්තරේ එන්න කියන හතර විදිහට තමයි ගන්න වෙන්නේ. හතර විදිහට තමයි 26ට උත්තරේ ගන්න වෙන්නේ. හරිද? එහෙනම් අපි 27ට බලමු.
පොදු කාර්ය අන්තර්ග්‍රහණය කිරීම සඳහා සමාගමක් යන්ත්‍ර පැය අනුපාතය. ඔන්න අන්තර්ග්‍රහණය කිරීමට යන්ත්‍ර පැය අනුපාතයලු පාවිච්චි කරන්නේ. මේ ප්‍රශ්නේ හොඳට බලා ගන්න. පොදු කාර්ය පිරිවැයකරණයට අදාළයි. සමාගමක් යන්ත්‍ර පැය අනුපාතය භාවිතා කරයි. ඇස්තමේන්තුගත යන්ත්‍ර පැය ගණන 15000යි හා රුපියල් ලක්ෂ 3ක් වෙනවලු පොදු කාර්ය පිරිවැය. පැය 20000ක් සඳහා යන්ත්‍ර ක්‍රියා කරලා දුන්න යන්ත්‍ර පැය 20000ක් ක්‍රියා කරලා. සත්‍ය පොදු කාර්ය ඇත්තටම එයාලා දරපු පොදු කාර්ය පිරිවැය තමයි පුතේ 360000ක් විය. පොදු කාර්ය අධි හෝ වුණ අන්තර්ග්‍රහණය. එහෙනම් අධි හෝ වුණ ප්‍රමාණය ගන්න කලින් අපි අන්තර්ග්‍රහණය කරපු පොදු කාර්ය පිරිවැය ටික ගන්නවා. දැන් අපි අන්තර්ග්‍රහණය කරන්නේ පුතේ අන්තර්ග්‍රහණ අනුපාතයක් ඇදලා. එහෙනම් අන්තර්ග්‍රහණ අනුපාතය මෙයා හදන්න ඇත්තේ අන්තර්ග්‍රහණ අනුපාතය හදන්න ඇත්තේ ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය. ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය පෙන්නනවා ඇස්තමේන්තුගත මුළු යන්ත්‍ර පැය ගණනින්. මේකනේ කරන්නේ. දැන් මෙයාට ඇස්තමේන්තුගත මුළු පොදු කාර්ය පිරිවැය දීලා තියෙනවා. කීයද පුතේ මේ ගාන හැටියට ඇස්තමේන්තු මුළු පොදු කාර්ය පිරිවැය දීලා තියෙන්නේ? ලක්ෂ 3ක් දීලා තියෙනවා මේ. ඒ වගේම ඇස්තමේන්තුගත ශ්‍රම පැය ගණන දීලා යන්ත්‍ර පැය ගණන දීලා තියෙනවා. යන්ත්‍ර පැය දීලා තියෙනවා 15000. එහෙනම් මෙයා අන්තර්ග්‍රහණ අනුපාතයේ විදියට ගන්න ඇත්තේ කීයද 15 බෙදපුවම 2යි රුපියල් 20යි. අන්තර්ග්‍රහණ අනුපාතය එකකට කීයද 20ක් තියෙන්නේ. එහෙනම් මෙයා පැය කීයක් වැඩ කරලාද? එහෙනම් අන්තර්ග්‍රහණය කරන ලද මුළු පොදු කාර්ය පිරිවැය සමානයි යන්ත්‍ර පැයකට පුතේ 20යි. ඇත්තටම යන්ත්‍ර පැයකට රුපියල් 20ක් අන්තර්ග්‍රහණය කරනවා. ඒක අපි හොයාගත්තේ මේ අන්තර්ග්‍රහණ අනුපාතේ. එහෙනම් යන්ත්‍ර පැයකට 20 ගානේ යන්ත්‍ර පැය 20000ක් වැඩ කරලා තියෙනවා. එහෙනම් යන්ත්‍ර පැය 20000ට අනිවාර්යයෙන්ම ලක්ෂ 4ක් මෙයා අන්තර්ග්‍රහණය කරන්න ඇති මුළු පොදු කාර්ය පිරිවැය. මේ තියෙන්නේ සත්‍ය වශයෙන් දරපු එකද? මම ඔයාලට පැහැදිලිවම කිව්වා. මේ පොදු කාර්ය පිරිවැය කරන්නේදී අපි පාවිච්චි කරන්නේ ඇස්තමේන්තුගත තොරතුරු. එතකොට මේවා සත්‍යයගයක් නෙවෙයි. අපි හැම වෙලේම අන්තර්ග්‍රහණ අනුපාත හදන්නේ ඇස්තමේන්තුගත තොරතුරු මත. මම මේ පාඩම කියලා දෙද්දී ඔයාලට ඉතාලම පැහැදිලිව කිව්වා මේක ඇස්තමේන්තුගත අගයක්. මේක සත්‍යයගයක් නෙවෙයි. එහෙනම් මෙයාලා අන්තර්ග්‍රහණය කරපු මුළු පොදු කාර්ය පිරිවැය කීයද? ලක්ෂ 4ක්. හැබැයි සත්‍ය වශයෙන් දරලා තියෙන පොදු කාර්ය පිරිවැය කීයද? ඇත්තටම දරලා තියෙනෝනේ යටින් දීලා තියෙනවා 360000. එහෙනම් පුතේ අධි අන්තර්ග්‍රහණයක් වැඩියෙන් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා කීයද? 40000ක්. මේක තමයි වැඩියෙන් අධි අන්තර්ග්‍රහණයක් තියෙන්නේ. ඒ කියන්නේ අපි ලක්ෂ 4ක් අන්තර්ග්‍රහණය කරලා හැබැයි ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ 360000යි ලක්ෂ 4ක් අන්තර්ග්‍රහණය කරලා. ඒ කියන්නේ 40000ක් වැඩියෙන් අපි පොදු කාර්ය කියන අධි අන්තර්ග්‍රහණයක් කරලා තියෙනවා 40000යි. මේක හොයාගත්ත විදිහ තේරුණාද? එහෙනම් මේකේ උත්තරේ ඉන්නේ 3,40,000ක් කියලා තියෙන ඍණ 40000 නෙවෙයි ධන 40000ක්. අධි අන්තර්ග්‍රහණය තමයි තියෙන්නේ. එතකොට 27 උත්තරේ 3 විදිහට තමයි ගන්න වෙන්නේ. හරිද? 27 වෙනි ප්‍රශ්නේ උත්තරේ 3 විදිහට ගත්තද? ගැටලු තියෙනවා නම් අහන්න. මේක ගත්ත විදිහ තමයි මම ඔය පැහැදිලි කිරීමක් කරේ 27 වෙනි ප්‍රශ්නේ. බහුවර්ණ ප්‍රශ්න හදන්න ඔයාලට ඇත්තටම මාර අවබෝධයක් තියෙන්න ඕනේ. ඊයේ ක්ලාස් එක රෙකෝඩින් එක දෙනවා පුතේ. කිසි දෙයකට බය වෙන්න එපා. අධි අන්තර්ග්‍රහණය 40000යි. රයිට්. හරි. ඊළඟ එක බලන්න. භාණ්ඩ ඒකකයක ඍජු ද්‍රව්‍ය හා ඍජු ශ්‍රම පිරිවැය එකතුව 160යි. හරි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය. ඒකකයකට 50 බැගින් නිෂ්පාදන පුරස්කාරය. ඒ කියන්නේ ඍජු වෙනත් වියදම්. මේක ඍජු වෙනත් වියදම්. දැන් මේ පාඩමේදී මම හිතනවා ඔයාලට මේ මූලික ඉතින් අවබෝධයක් එක්ක තමයි මේ ප්‍රශ්න පත්‍රය යන්නේ. රයිට්. ඒක 50 බැගින් නිෂ්පාදන පුරස්කාරයන්ද ගෙවිය යුතුයි. ඒකකයක නිෂ්පාදනයක් සඳහා ඒ දෙපාර්තමේන්තුව තුලදී ගත කර කාලය හා පොදු කාර්ය අන්තර්ග්‍රහණය මහත යන්ත්‍ර දෙපාර්තමේන්තුව ශ්‍රම පැය මෙච්චරයි යන්ත්‍ර පැය 10යි. යන්ත්‍ර පැයකට රුපියල් 15. ඊට පස්සේ යන්ත්‍ර පැයකට 12යි. ඔය ආදී වශයෙන් එකලස් දෙපාර්තමේන්තුව නිමවුම් දෙපාර්තමේන්තුව තියෙනවා. මෙම නිෂ්පාදනයේ ඒකක එක පිරිවැය කුමක්ද? ඒකක එක පිරිවැය හොයන්න පුතේ මුලින්ම මේ ඍජු ද්‍රව්‍ය පිරිවැය ගන්න බෑ. ඍජු ද්‍රව්‍ය පිරිවැය ඕනේ. ඊට පස්සේ ඍජු ශ්‍රම පිරිවැය ඕනේ. ඊට පස්සේ ඍජු වෙනත් වියදම් ඕනේ. දැන් මේ ගානේ කියනවා ඍජු ද්‍රව්‍ය හා ඍජු ශ්‍රම පිරිවැය දීලා තියෙනවලු කීයක්ද?
ඍජු ශ්‍රම පිරිවැය 160ක්. මේ දෙකේ එකතුව දීලා තියෙනවා 160ක්. ඊට පස්සේ ඍජු වෙනත් වියදම පුරස්කාරයේ 50යි. දැන් ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඔක්කොම එකතු කරපුවාම මෙතෙන් දෙනවා පුතේ ප්‍රාථමික පිරිවැය 210ක්. මේ ආවේ මොකද්ද? ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැයට තමයි දැන් පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්න ඕනේ. දැන් දෙපාර්තමේන්තු තුනක් තියෙනවානේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් කීයක් අන්තර්ග්‍රහණය කරන්නේ? යන්ත්‍ර දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍ර පැයකට 10යි. යන්ත්‍ර පැය 10ක් ගිහිලා තිනවා යන්ත්‍ර පැයකට 15 ගන්න. දැන් යන්ත්‍ර පැයකට රුපියල් 15යි අන්තර්ග්‍රහණ අනුපාතය. යන්ත්‍ර පැය 10යි. එහෙනම් මෙතන මේ දෙපාර්තමේන්තුව 150ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. හරි. මේ දෙපාර්තමේන්තුව 150ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. ඊළඟ එක බලන්න. ඊට පස්සේ එකලස් දෙපාර්තමේන්තුව පුතේ යන්ත්‍ර පැයකට රුපියල් 12ක් අන්තර්ග්‍රහණය කරනවා. යන්ත්‍ර පැය 5ක් වැඩ කරලා තියෙනවා. 12 වරක් 5 ඔයාලා දන්නවා 60ක් අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. ඊට පස්සේ නිමවුම් දෙපාර්තමේන්තුව ශ්‍රම පැයකට 5යි. ශ්‍රම පැය 6යි. ශ්‍රම පැයකට 5යි. 5 වරක් 6 30යි. එතකොට මේ තියෙන ප්‍රාථමික පිරිවැය මේ ඔක්කොම පුතේ පොදු කාර්ය පිරිවැය. මේ ප්‍රාථමික පිරිවැයට මේ පොදු කාර්ය පිරිවැය ඔක්කොම එකතු කරපුවම මෙතන එන්නේ නිෂ්පාදන පිරිවැය ඒකකේ. දැන් මට කියන්න බලන්න ඒකකයක නිෂ්පාදන පිරිවැය තමයි අහන්නේ නිෂ්පාදිතයේ පිරිවැය. මුළු පිරිවැය නෙවෙයි මුළු පිරිවැය නම් අනෙකුත් පොදු කාර්ය පිරිවැයක් තියෙනවා. දැන් මට මේකට උත්තරේ කියන්න බලන්න 210 150 60 30යි එකතු කරලා මට උත්තරේ වань කීයද කියලා කියන්නේ 450යි කසුන් හරි. මට උත්තරේ 450යි. එහෙනම් මේක පිළිතුර විදිහට ගන්න වෙන්නේ 4 450ක් විදිහට තමයි ගන්න වෙන්නේ. අපි අන්තර්ග්‍රහණය කරන එක ඔන්න ඊළඟ මාසයේදී නැවත සාකච්ඡා කරගෙන යමු. 450යි වෙන්න 450. හරි 450. ඒක හරි. එහෙනම් 28ට උත්තරේ 4 විදිහට තමයි ගන්න වෙන්නේ. 29 බලන්න 29 කියනවා පහත තොරතුරු අනුව මුදල් චක්‍රය. දැන් පුතේ මුදල් චක්‍රය කියන එක සිලබස් එකකින් අයින් කරලා තියෙන. මේක ගිණුම් කරන අනුපාත වලට සම්බන්ධ දෙයක්. මම නිකන් ඔයාලට මුදල් චක්‍රය ගන්න විදිහ විතරක් කියන්නම්. හැබැයි මතක තියාගන්න මුදල් චක්‍රය කියලා එකක් දැන් තියෙනවද? නෑ. විශේෂ නිර්දේශය නෑ. අයින් කරලා තියෙන්නේ. එතකොට කොහොමද පුතේ මුදල් චක්‍රය ගන්නෙ? මුදල් චක්‍රය. මුදල් චක්‍රය කියන්නේ මෙහෙම එකක්. සාමාන්‍ය තොග රැඳවුම් කාලයේ තියෙන තොග රැඳවුම් කාලය ගන්නවා. හරිද? තොග රැඳවුම් කාලය මතකයි නේද? තොග ව්‍යාපාරය තුළ කොච්චර කාලයක් රැඳිලා තියෙනවද කියලා. අපි ඔබට මතකයි තොග පිරිවැටුම් කාලය. තොග පිරිවැටුම අනුපාතය කිව්වා. ඊට පස්සේ තොග රඳවා ගැනීමේ කාලය. අර සාමාන්‍ය තොගය විකුණුම් පිරිවැයෙන් බෙදලා වැඩි කරා 360. 360න් 365න් වැඩි කරපුවම තොග රැඳවුම් දින ගණන එනවා. ඊට පස්සේ තොග රැඳවුම් කාලයට ඔයා එකතු කරන්න ඕනේ මතක තියාගන්න ණය ගැති එකතු කාලය. ණය ගැති එකතු කාලය. ණය ගැති එකතු කාලය එකතු කරන්න. තොග රැඳවුම් කාලයට ණය ගැති එකතු කාලය හොයන විදිය මතකද? අර සාමාන්‍ය ණය ගැතියෝ බෙදනවා ණයට විකුණුම් වලින් වැඩි කරනවා 360කට. එතකොට එනවා දින ගන්න. හරි. ඊට පස්සේ මේ දෙක එකට එකතු කරලා මේ උත්තරේ ණය හිමි ගෙවීම් කාලය අඩු කරන්න ඕනේ. ණය හිමි ගෙවීම් කාලය කියන්නේ ඒකම හන්නේ කොහොමද? සාමාන්‍ය ණය හිමියොන්ගෙන් අනුපාත පාඩුවේදී මම කියලා දෙන්නම් මේවා. මොකද ණයට ගැනුම් අරගෙන ඒක 360 වැඩි කරනවා. එතකොට ණය ගැති ගැනුම් වෙනවා. දැන් මේක තමයි උත්තරේ. තොග රැඳවුම් කාලය ණය ගැති එකතු කාලය එකතු කරලා ඒකෙන් ණය හිමි ගෙවීම් කාලය අඩු කරනවා. ණය හිමි අපිට ගෙවන්න දීලා තියෙන සාමාන්‍ය කාලය අරගෙන අඩු කරනවා. ඒකට අපි කියනවා තොග මුදල් චක්‍රය කියලා. දැන් ආරම්භක තොගේ අවසාන තොගේ තියෙන පළවෙනි තොග රැඳවුම් කාලය හොයමු. කොහොමද තොග රැඳවුම් කාලය හොයන්නේ? තොග රැඳවුම් කාලය සමානයි සාමාන්‍ය තොගය. හරිද? සාමාන්‍ය තොගය අරගෙන අපි අනුපාත ටික පුරුදු වෙන්න හදමු. තොග රැඳවුම් කාලය සමානයි සාමාන්‍ය තොගය අරගෙන ඒක බෙදන්න ඕනේ විකුණුම් පිරිවැයෙන්. ඒකට වැඩි කරන්න ඕනේ 300 මේකේ දින ගණන එහෙම දීලා නැති නිසා අපි සියලුම ගැනුම් ණය දිනක 360ක් විදිහට සලකන්න කියලා නිසා 360. දැන් සාමාන්‍ය තොගය කීයද? සාමාන්‍ය තොගය කියන්නේ පුතේ කාලච්ඡේදයේ ආරම්භක තොගය 10යි අවසාන තොගය 15000යි. 10000යි 15000යි. එහෙනම් ආරම්භක සහ අවසානික එකට එකතු කරලා ඒ කියන්නේ පුතේ 25000 බෙදනවා දෙකෙන්. 25000 දෙකෙන් බෙදපුවම 12500ක් එනවා
සාමාන්‍ය තොගේ. ඒක බෙදනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය බෙදන්න ඕනේ. ඒතකොට විකුණුම් පිරිවැය කීයක් තියෙන්නේ? සියලුම ගැනුම් ණයට සිදුවේ කියලා තියෙනවා. මුළු ගැනුම් දීලා තියෙනවා 100. එහෙනම් අපිට විකුණුම් හොයාගන්න පුළුවන් කොහොමද? ආරම්භක විකුණුම් පිරිවැය හොයාගන්න ආරම්භක තොගය 10යි 10000යි එකතු කරලා ගැනුම් පුතේ දීලා තියෙනවා මෙතන මුළු ගැනුම් 1,30,000යි. එහෙනම් ඔන්න මුළු ගැනුම් ටික අපි මේකට එකතු කරා 1,40,000යි. මේකෙන් අඩු කරා අවසාන තොගය 1,50,000. දැන් අපිට විකුණුම් පිරිවැය ගන්න බැයිද? 15,000ක් අඩු කරලා පුළුවන්. විකුණුම් පිරිවැය කියන්නේ මේ 0.0.0.0 10න් 5ක් 5යි 3න් 1ක් 2යි 1යි. 1,25,000යි නේ. 1,25,000ක් තියෙනවා විකුණුම් පිරිවැය. මේක වැඩි කරන්න 360න් තොග රඳවා ගැනීමේ කාලය කීයද කියලා මට එවන්න. තොග රඳවා ගැනීමේ කාලය කීයද කියලා එවන්න මේ ගානේ. තොග රඳවා ගැනීමේ කාලය කීයක් තියෙනවා? එවන්න බලන්න. සාමාන්‍ය තොගේ විකුණුම් පිරිවැයෙන් බෙදලා ඒක වැඩි කරන්න 360න්. මම අනුපාත පාඩමේදී මේවා නැවත නැවත කරන්නම්. 36යි නේ. 36යි හරි. එහෙනම් මෙතන තියෙනවා 36ක්. ඒකට එකතු කරනවා ණය ගැති එකතු කාලය. කොහොමද පුතේ ණය ගැති එකතු කාලය ගන්නේ? සාමාන්‍ය ණය ගැතියෝ බෙදනවා ණයට විකුණුම් වැඩි කරනවා 360න්. දැන් සාමාන්‍ය ණය ගැතියෝ හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. ණය හිමියන්ගේ සාමාන්‍ය අගය දීලා තියෙනවා ණය ගැති එකතු කාලය කියන එක අපිට දීලා තියෙනවා දින 30යි කියලා. ඒකෙන් ඒක හොයන්න දෙයක් නැහැ. කෙලින්ම දීලා. එහෙනම් සාමාන්‍ය ණය හිමි කාලය තමයි අපි ගන්න ඕනේ. ණය හිමි කාලය කොහොමද ගන්නේ? මේ අනුපාතයක් දැන් ඔයාලට නැහැ. නමුත් අපි මම හොයන විදිහ කියන්න සාමාන්‍ය ණය හිමියෝ බෙදනවා ණයට ගැනුම් වලින් වැඩි කරනවා 360. දැන් සාමාන්‍ය ණය හිමියෝ කීයක් තියෙනවද? මේ තියෙන ණය හිමියන්ගේ සාමාන්‍ය අගය 6500ක් තියෙනවා. ණයට ගැනුම් කීයක් තියෙනවද? මේ ගැනුම් ඔක්කොම ණයට කියලා කියනවනේ. එහෙනම් 6500ක් තියෙනවා ණය හිමියන්ගේ 6000 ණය හිමියන්ගේ සාමාන්‍ය අගයනේ. ඒක බෙදන්න ඕනේ ණයට ගැනුම් වලින්. ණයට ගැනුම් තියෙනවා 1,30,000ක් 1,30,000. ඒක වැඩි කරනවා 360. කීයද පුතේ මෙතන එන්නේ ගන්න? 18යි නේ. දශිනි කියනවා 18යි. 18යි එන්නේ. දැන් මේකේ උත්තරේ කීයක් එනවද? මේකේ උත්තරේ කීයක් නම් මේක තමයි මුදල් චක්‍රය. ඒතකොට මුදල් චක්‍රය කියන්නේ මේ මෙහෙම තමයි හොයන්නේ. තොග රැඳවුම් කාලයට ණය ගැති එකතු කාලය එකතු කරලා අඩු කරනවා ණය හිමි කාලය. උත්තරේ 48යි කියලා පංචාලේ කියනවා. ඒක නම් උත්තරේ දෙක විදිහට තමයි ගන්න වෙන්නේ. දින 48යි මේ මුදල් චක්‍රය. දැන් මුදල් චක්‍රය කියන සංකල්පය දැන් වෙද්දී විශේෂ නිර්දේශයෙන් අයින් කරලා තමයි තියෙන්නේ. ඒක නෑ ඔයාලට සාකච්ඡා කරන්නේ. ඒ වෙනුවට ආයෝජකයන්ගේ අනුපාත කොටසක ඉපයු කොටසක ලාභාංශ මෙන්න මේ වගේ දේවල් ටිකක් එකතු වෙලා තියෙනවා. ඒතකොට මේ එකතු වීම ගැන අපි අනුපාත පාඩමේදී තාම සාකච්ඡා කරගෙන යන මේ පාර අපි අනුපාත වලට ගණන් ගොඩක් හදමු. හරි ඊළඟ හරිය 30 30 වෙනි ගාන බලන්න. දැන් අනුපාත ඔබ බය වෙන්න මේපා හොඳද? අනුපාත වලට මම ගණන් ගොඩක් හදනවා. දැන් මේ මුදල් චක්‍රය එහෙම නැහැ. අපේ පාඩම වෙනකන් ඉවසීමෙන් ඉන්න. ඒ පාඩම අවස්ථාවේදී වලට බහුවර්ණ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ සියලුම ගණන් අපි හදමු. හරි? right. ඊළඟ එක බලන්න. 2011 3:31ට මුළු වත්කම් හා වගකීම් පිළිවෙලින් මුළු වත්කම් කීයක් තියනවද? වත්කම් තියෙනවා පුතේ මෙතන මුළු වත්කම් 1000 වලින් ඈ 1000යි. ඊට පස්සේ වගකීම් තියෙනවා වගකීම් 1000 වලින් ගත්තොත් කීයද? 300ක් කියලා කියනවා. වගකීම් 300ක් වේ. මෙම සංඛ්‍යා වලට එළඹ පහත වැරදි සිදු වී ඇත. වැරදි කිහිපයක් සිදු වෙලා තියෙනවා. ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු මුළු වත්කම් හා වගකීම් මේ වැරදි ටික නිවැරදි කරාට පස්සේ වත්කම් හා වගකීම් කීයද කියලා අහන්න. දැන් බලමු පළවෙනි එක. 2011 අප්‍රේල් මාසයේදී භාණ්ඩ විකිණීම සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ලබාගත් 20ක අත්තිකාරම් අයභාරයක් ලෙස හඳුනාගෙන තිබේ. දැන් මේකනේ අපි අප්‍රේල් මාසයේදී භාණ්ඩ විකිණීම කියන්නේ ඉදිරියට ලද ආදායමක් විදිහට සඳහන් කරලා. එතකොට මේක පුතේ ඉදිරියට ලද ආදායමක් වගකීම්නේ. මේක මුළු වත්කම් වලට බලපෑමක් නෑ. වගකීම් අපි මොකද කරන්න ඕනේ?
එකතු මේක වගකීමක් විදිහට ලියලා නැත්නම් අපි වගකීමක් විදිහට කියන්නේ ඉදිරියට ලද ආදායම් කියන්නේ විකුණුම් අත්තිකාරම් කියලා කියන්නේ වගකීමක් නිසා මම මේක වගකීම් විදිහට දානවා කීයද 20ක් වන්න වගකීම් වල එකතු වෙලා නැහැ ඒක දැන් මේක වත්කම් වලට බලපෑමක් නැහැ මොකද ගනුදෙනුකරුවන්ගේ ලබාගත් 20ක අත්තිකාරම් අයභාරයක් ලෙස හඳුන්වනවා අත්තිකාරම් උදේ අයභාරයක් විදිහට හඳුන්වගෙන තියෙනවා මේක ණයගැතියුන්ගේ ඉදිරියට ලද ආදායම් කියවම මුදල් ගිණුම හර කරන්න ඇති එක ප්‍රශ්නයක් නෑ ඉදිරියට ලද ආදායම් ගිණුමට බැර කරන්න ඕනේ ගුණමත්තිකාරම් කියන්නේ ඉදිරියට ලද ආදායම් ගිණුම. එතකොට ඉදිරියට ලද ආදායම් ගිණුම මෙයා බැර කරන්නේ නැතුව ආදායම් ගිණුමට බැර කරනවා. ආදායම් ගිණුම පුතේ ආදායමක් විදිහට හඳුනා ගන්න ඇති විකුණුම. ඒක වැරදි. එන ඉදිරියට ලද ආදායම් කියන්නේ වගකීමක්. නිසා මම වගකීම් වලට මේ 20 එකතු කරා. 2011 මාර්තු මාසයේ සඳහා රුපියල් 5ක විදුලි බිල වාර්තා මගින් මගහැරිය. විදුලි බිල මගහැරිලා. මාර්තු මාසයේ සඳහා වූ විදුලි බිල. ඒකත් පුතේ ගෙව්වා කියලා නෑ. ගෙවි යුතු විදුලි බිලක් වෙන්න ඇති මේ තියෙන්නේ. ගෙවි යුතුයි නම් ඒකත් මොකද්ද වෙන්න ඕනේ? වගකීමක් වෙන්න ඕනේ. දැන් ගෙව්වා කියලා තියනවාද? එහෙම එකක් නෑ. මාර්තු මාසයේ සඳහා 5ක විදුලි බිල වාර්තා වලින් මගහැරිලා. වාර්තා වලින් මගහැරිලා නම් අනිවාර්යෙන් මේක වගකීමක් වෙන්න ඇති. 5ක් අපි මෙතෙන්ට දාමු එකතු කරමු 5ක් අපි ඔතෙන්ට එකතු කරමු හරි ඊළඟ එක බලමු මොකද මේක වගකීමක් ගෙවිය යුතු විදුලිය වගකීමක් සටහන් වෙලා නැහැ එහෙනම් වගකීම් වැඩි වෙන්න ඕන නිසා 5ක් එකතු කරනවා රුපියල් 10ක විකුණුම් ඉන්වොයිසයක් විකුණුම් ජර්නලයේ දෙවතාවක් සටහන් වෙලා දැන් විකුණුම් ජර්නලයේ දෙවතාවක් සටහන් වුණා නම් 10ක් පුතේ මේක ණය ගැති ගිණුමෙත් අනිවාර්යෙන් 10යි 10යි කියලා එක වතාවක් වැඩියෙන් සටහන් වෙලා එක වතාවක් වැඩියෙන් සටහන් වෙනවා. ඒ කියන්නේ ණය ගැතියෝ කියන්නේ වත්කම්. දැන් වත්කම් 10ක් වැඩියෙන් පෙන්නනවා. මොකද ණය ගැතියෝ 10ක් වැඩියෙන් පෙන්නනවානේ විකුණුම් වැඩියෙන් සටහන් කරනවා. එහෙනම් ඒ වැඩියෙන් සටහන් කරපු එක ඔයා මොකද කරන්න ඕනේ? අඩු කරලා දාන්න ඕනේ. එතකොට මේ නිවැරදි මේ හරි. දැන් ඔච්චරයි තියෙන්නේ. වත්කම් නිවැරදි ගාන 990යි. වගකීම් නිවැරදි ගාන 325යි. එහෙනම් බලන්න උත්තරේ කීයද? මට පේන විදිහට මේක උත්තරේ තියෙන්නේ 1 990යි 325යි පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ ඒක ආපු විදිහ තේරුණා නේද අපිට වැදගත් වෙන්නේ පුතේ උත්තරේ හුදෙක් කියන එක නෙවෙයි මම මේ කොටස කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ උත්තර ඔයාලට පැහැදිලි කරලා දෙන එක. ඔන්න 30 හරි. අපි එහෙනම් ඊළඟට යන් 31 වෙනි ප්‍රශ්නයට 31 වෙනි ප්‍රශ්නෙට යන්න. මොකද්ද 31 වෙනි ප්‍රශ්නේ? හරිම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද්ද ලේසි ප්‍රශ්නේ? මොකද්ද බලන්න ලේසි ප්‍රශ්නේ. දැන් මේවා ලියලා තියෙන්නේ. වගකීම් සහ හිමිකම් අතර සමානකමක් සහ වෙනස්කමක් දක්වන්න. හරි ලේසි. වගකීම් හා හිමිකම්. ඉස්සරෝම සමානකමක් කියන්න බලන්න. වගකීම් හා හිමිකම් අතර සමානකම් කියන්නේ. දැන් ඔබ දන්නවා හිමිකම් කියන්නේ ව්‍යාපාරයට අරමුදල් නැති වුනහම අයිතිකාරයාගෙන් සල්ලි ඉල්ල ගන්න. ඒ වගේම වගකීම් කියලා කියන්නේ අයිතිකාරයාගෙන් නොවන පාර්ශවයන්ගෙන් සල්ලි ඉල්ල ගන්න. මේ වගකීම් සහ හිමිකම් දෙකම කරන්නේ පුතේ ව්‍යාපාරයට මුදල් උපයා ගන්න. අපි මේකට කියනවා මූල්‍යණය. මූල්‍යණය කියලා කියන්නේ සල්ලි නැති වෙලාවට සල්ලි හොයාගන්න පාවිච්චි කරන ක්‍රම තමයි මූල්‍යණය කියන්නේ. එහෙනම් මේ දෙකම පුතේ මූල්‍යන මාර්ග වීම. මූල්‍යන මාර්ග වීම. ආයෝජන මාර්ග නෙමෙයි මේවා. මූල්‍යන. මේ මූල්‍යණයෙන් උපයාගත් ඒවා තමයි අපි මොකද කරන්නේ? ආයෝජනය කරන්නේ. එහෙනම් මේවා මූල්‍යන මාර්ග. ඒ වගේම දෙකම මොකද්ද? මූල්‍ය ප්‍රකාශ මූල්‍ය බැරශේෂ නිරූපණය. දෙකෙන් මොකද? බැරශේෂ නිරූපණය වෙන්නේ. මොකද වගකීමුත් බැර, හිමිකමුත් බැර. බැරශේෂ නිරූපණය වෙනවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග වෙනවා. මේ දෙකම මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මූලිකාංග වෙනවා. ඒකට මේවා සමානකම් විදිහට අපිට ගන්න පුළුවන්. මූල්‍යන මාර්ග, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සංරචකයන් වෙනවා. දෙකම බැරශේෂ විදිහට තියෙන ඒවා සමානකම්. අසමානතා මොනවද? අසමානතා කියපුවම ඔයාලට කොටස් දෙකකට බෙදන්න වෙනවා. හරිද? එක පැත්තක දාන්න වෙනවා මොකද්ද හිමිකම්. අනිත් පැත්තේ දාන්න වෙනවා වගකීම්. මේ දෙක අතර තියෙන අසමානතා මොනවද? අසමානතා ගැන කියපුවාම අනාගතයේ මොකද්ද? පියවීම සඳහා නිශ්චිත දිනයක් තියෙනවානේ. ඒ කියන්නේ නිශ්චිත දිනයක් දක්වාවට බැඳීමක් තියෙනවා. නිශ්චිත දිනයක් දක්වාවට බැඳීමක් තමයි හිමිකම කියලා කියන්නේ.
හැබැයි වගකීම් කියලා කියන්නේ එහෙම සෝරි හිමිකම නෙවෙයි වගකීම් කියන්නේ නිශ්චිත දිනයක් දක්වාම බැඳීමක්. ඒ කියන්නේ එයාලා අපිට දෙනවා බැංකු ණයක් වුණත් අවුරුදු 5න් ගෙවන්න. නැයි මේකුණත් මේ අවුරුද්ද ඇතුළත ගෙවන්න. නිශ්චිත දිනයක් දක්වා ඇති වර්තමාන බැඳීමක්. හරිද? ඒක තමයි වගකීම්. නිශ්චිත දිනයක් දක්වා වන වර්තමාන බැඳීමක්. හැබැයි හිමිකමක් කියලා කියන්නේ ඔයාලා දන්නවා නිශ්චිත දිනයක් නොමැති. මේ කියන්නේ මේක බැඳීමක් තියෙනවා. මේක නිදහස් කරන්න ඕනේ දිනයක් නිශ්චිතවම සඳහන් කරන්නේ නෑ. ඒක ගොඩක් කල් තියාගන්න පුළුවන්. හරිද? නිදහස් කරන්න ඕනේ දිනයක් නිශ්චිතවම සඳහන් කරන්නේ නෑ. දැන් අපි මෙහෙම හිතුවොත් මේකක් කියන්න පුළුවන්. මේ හිමිකමට ප්‍රතිලාභය කියන්නේ ලාභය. දැන් හිමිකම යෙදවීම වෙනුවෙන් අපි අයිතිකාරයාට ගෙවන දේ තමයි ලාභාංශ. හැබැයි වගකීමක ගෙවන දැන් බැංකු ණයක් ගත්තොත් ඒ සඳහා ගෙවන දේ තමයි මොකද්ද? පොලිය වීම. ගෙවීම, ලාභාංශ වීම, ඒ සඳහා කරන ගෙවීම, වගකීම් සඳහා කරන ගෙවීම, පොලිය වීම. මේ වගේ වෙනස්කම් ටිකක් ලියන්න. හරි. අරක හිමිකම මේක බාහිර වගකීම්. දැන් මේක ඕන මෙහෙම දැන් වගකීම් ජංගම හා ජංගම නොවන විදිහට වර්ග කරන්න පුළුවන් වගකීම්. හැබැයි හිමිකම් මේව වර්ග කරන්න බෑ. හිමිකම් වර්ග කරන්න බෑ. හැබැයි වගකීම් ජංගම හා ජංගම නොවන විදිහට වර්ග කරන්න පුළුවන්. දැන් මම මේ කිව්වේ හිමිකම් හා වගකීම් අතර වෙනස්කම්. ඉස්සෙල්ලා කිව්වේ මේ දෙක අතර තියෙන සමානතා. මම හිතනවා ඒ වගේ දෙකක් තියාගන්න ඇති. ඒක හරිනම් ඔන්න ඔයාලට දෙකම හරිනම් ලකුණු 4ක් තියෙනවා. ලකුණු 4ක් තියෙනවා. වෙනස්කමකුත් ලියන්න ඕනේ. එකට ලකුණු දෙක ගානේ ලකුණු 4ක්. හරි. ඊළඟ එක බලන්න 32. රුපියල් 1000කට අත්පත් කරගෙන තිබූ සහ 2010 3.31 දින පළමු වන වතාවට ප්‍රත්‍යාගන්න කර තිබූ ඉඩම පළවෙනි වතාවට ප්‍රත්‍යාගන්න කර තිබූ ඉඩම 2011 3.31 දින නැවත ප්‍රත්‍යාගන්න කරන ලදී. දෙවන වර ප්‍රත්‍යාගන්න නිසා ඉඩමේ ධාරණ වටිනාකම 1200ක් වූ අතර දෙවන ප්‍රත්‍යාගන්නේ ජනනය වූ අතිරික්තය 500යි. හරි මෙන්න මේක කියන්නේ රුපියල් 1000කට අත්පත් කරගත්ත ඉඩම නේ 2010 3.31 දින අත්පත් කරගෙන තියෙනවා ඉඩම පුතේ 1000කට. ඔන්න දැන් ප්‍රත්‍යාගණනය ගැන අවබෝධයක් තියෙනවා. 1000 පළමු වතාවේ ප්‍රත්‍යාගණනය කර තිබූ ඉඩම 1000කට අත්පත් කරගත්ත එකක් සෝරි මම ලිව වැරදි 1000කට අත්පත් කරගත්ත එකක් පළවෙනි වතාවට ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ කවදද පුතේ 2010 3.31 දින තමයි ප්‍රත්‍යය. එහෙනම් කියන්නේ 1000කට අත්පත් කරගෙන තිබූ සහ 2010 3.31 දින පළමු වතාවේ ප්‍රත්‍යාගණනය කරලා තියෙනවා ඉදම. මේ ප්‍රත්‍යාගණිත අගය අපි දන්නවද? මේ අගය කීයද කියලා දන්නේ නැහැ. දැන් මේක පළවෙනි වතාවට ප්‍රත්‍යාගණනය කරනවා. හරි නිසා ඉදමේ ධාරණ වටිනාකම 1200ක් ඊට පස්සේ කරලාදී දෙවන ප්‍රත්‍යාගණනය නිසා දෙවන ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ 2011 3.31. එතකොට දෙවන ප්‍රත්‍යාගණනය නිසා ඉදමේ ධාරණ වටිනාකම 1200ක් වේ. දැන් මේක මෙයා ප්‍රත්‍යාගණනය කරලා මොකක් හරි කරලා ප්‍රත්‍යාගණනය කරාට පස්සේ ඉදමේ වටිනාකම කීයක් වෙලාද 1200ක් වූ අතර දෙවන ප්‍රත්‍යාගණනය අතිරික්තය මේ 1200 ඇවිල්ලා තියෙන්නේ පුතේ දෙවන පාර ප්‍රත්‍යාගණනය කරලා අතිරික්තය. අතිරික්තයක් කියන්නේ මේකට එකතු වෙලා තියෙනවා 500ක්. කලින් තිබ්බට වඩා 500ක් වැඩි වෙලා තමයි 1200 කියලා ඇවිල්ලා තියෙන්නේ. මොකද ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ දෙවන වටේනේ. තේරුණාද මං කියපු දේ? right. එතකොට මේතන ප්‍රත්‍යාගණනය කරපු අගේ කීයද කියලා අහන්න. මෙතන ප්‍රත්‍යාගණනය තියෙන්නේ ඇත්තේ කීයද? දැන් මෙතන 1200ක් ඇවිල්ලා තියෙන්නේ මෙතන තිබ්බාගේ ප්‍රත්‍යාගණනය කරලා 500ක ලාභයක් ඒකට එකතු කරලා. එතකොට මේ ගානේ එහෙනම් මේකෙන් 500ක් අඩු කරා නම් ඔයාලට උත්තරේ හරියට මොනවද 12 5ක් කියන්නේ 600ක් නේ 600ක් එනවා 600 නේ 700 නේ 12 5ක් කියන්නේ 700ක් 700ක් එනවා මේ මොකද්ද පුතේ කලින් තිබ්බාගේ ඒ කියන්නේ අනිවාර්යයෙන් මෙතන 700 තියෙන්න ඇති අංකය ඔයා ප්‍රත්‍යාගණනය කරලා ධාරණගේ 1200 ඇවිල්ලා තියෙන්නේ මෙතන ලාභය 500යි නා නේද 700ට 500ක් 1200ට ප්‍රත්‍යාගණනය කරපුවම තමයි ලාභය 500යි කියලා එන්නේ එහෙනම් කලින් තියෙන්න ඇති කීයද 700 ඒ 700 හොයාගත්තේ කොහොමද මේ 1200 500 අඩු කරලා ඉතින් රුපියල් 700 ලක්ෂ 7යි හරි නේද ඒක ඔන්න හොයාගත්ත ප්‍රථම වර ප්‍රත්‍යාගණනේ 700යි කියන්නේ ලක්ෂ 7යි මම උතන දහස් වලින් හැදුවේ එතකොට ලක්ෂ 7යි දෙවන වර ප්‍රත්‍යාගණනේ පසු 2011
3.31 දින ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමේ ශේෂය කුමක්ද? දැන් සංචිත ගිණුමේ ශේෂය. දැන් දෙවනවර ප්‍රත්‍යාගන්නේ අතිරික්තනේ 500ක් ආවා. කලින් ප්‍රත්‍යාගන්න ලාභයක්ද අලාභයක්ද එතකොට තිබ්බේ. මොකද 1000කට ගත්ත එකක් කලින් ප්‍රත්‍යාගන්නේ කරලා තියෙන්නේ 700ක් පුතේ. ඒ කියන්නේ ප්‍රථම වර ප්‍රත්‍යාගණනේ අනිවාර්යයෙන්ම 300ක අලාභයක් තියෙන්න ඇති. හරි. ප්‍රථම වර ප්‍රත්‍යාගණනේ 300. 300ක අලාභයක් තිබ්බනම් කලින් මොන 300ක අලාභයක් තිබ්බා. මේ පාර 500ක ලාභයක් ආවා. එහෙනම් අපි අර කලින් අලාභේ කපා හැරපුවාම මේ පාර සංචිතය ප්‍රත්‍යාගන්න සංචිතය කියන්න වෙන්න ඕනේ 200ක් වෙන්න ඕනේ. එහෙනම් මේක උත්තරේ එන්නේ දෙවනවර ප්‍රත්‍යාගන්නේ ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමේ ශේෂය කියන්නේ අර කලින් අලාභේ කපා හැරියට පස්සේ ඉතුරු වෙන කාට. දැන් සමාගම් වලදී මේ ප්‍රත්‍යාගන්න සම්බන්ධ සියලු ගැළපිලි මම ඔයාලට කියලා දෙනවා. මේ ලක්ෂ දෙකක් තමයි එන්නේ. මොකද 200ක් නේ ලක්ෂ 200ක් තමයි මෙතෙන්දී වටිනාකම විදිහට ගන්න පුළුවන් වෙන්නේ. හරි 200ක් තමයි මේකේ වටිනාකම් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මේක ඉතාම ඉවසීමෙන් ඔයා ඔළුවට දාගන්න ඇති. මේ බහුවර්ණ ප්‍රශ්න විසඳන සංකල්ප හිමීට ඔළුවට දාගන්න. හරි. අන්සි. ආය කියන්න පුතේ මුළු ගානමද? දැන් මේකයි තිබ්බේ. මම එකපාරක් කියන්නම්. නැවත වතාවක් අවබෝධ වෙනවා. දැන් මෙහෙමයි. මෙයාලා රුපියල් 1000කට අත්පත් කරගෙන පුතේ ප්‍රත්‍යාගණනයක්. හරි 1000ට අත්පත් කරගෙන ඉඩම. හරිද? මේ ඉඩම 2010 හරිද? 3.31 දින ප්‍රත්‍යාගණනය කරලා කීයක් හරි අගයකට. ඒක අපි දන්නවද? ඒක දීලා නැහැ. ඒක තමයි හොයන්නේ. ඊට පස්සේ මෙයා අවසානයේදී 2011 3.31 දිනට මේ තිබ්බ වටිනාකම ප්‍රත්‍යාගණනය කරලා 1200කට. ඒ කියන්නේ මේ කලින් තිබ්බ ගාන ප්‍රත්‍යාගණනය කරපුවාම කීයද ප්‍රත්‍යාගණනය කරලා තියෙන්නේ 1200. මේ මෙතන කීයක් හරි තිබිලා ඒ තිබ්බ වටිනාකම ප්‍රත්‍යාගණනය කරාට පස්සේ 500ක අතිරික්තයක් ඇවිල්ලා. එහෙනම් පුතේ 500ක අතිරික්තයක් ඇවිල්ලා 1200 එන්න නම් මෙතන වත්කම අනිවාර්යෙන් කීයක් තියෙන්න ඕනේද? 700ක් වෙන්න. ඇයි 700ක වත්කම තමයි 1200ට ප්‍රත්‍යාගණනය කරලා දැන් ඉඩමේ ධාරණගේ 1200යි කියලා කියන්නේ. 500ක ලාභයක් කරගෙන. හරිද? එතකොට පළවෙනි කියන්නේ මේ කලින් තිබ්බ වටිනාකම කීයද? ඔන්න 700යි. ඊට පස්සේ සංචිත ගිණුම ඊට බලන්න මේ පාර සංචිතයක් අතිරික්තයක් ආවට බෑ 500ක්. අපි බලනවා දැන් මේවට තියරි මූලික පදනම තියෙන්න ඕනේ. ඔබ බය වෙන්න එපා මේ මාසේ අපි ප්‍රත්‍යාගන්න සියල්ල මූලික දැනුම ලබලා දෙනවා. මූලික දැනුම නැත්නම් මම මේ කියන ඒවා තේරෙන්නේ නැහැ කොහොමද? ඒක සාමාන්‍යයි. මේ කියන්නේ මොකද මේ මූලික හරයක් දැනුමක් තියෙන කට්ටියට තමයි මම මේක කියන්නේ. ඒතර පොතේ 1000යි 700යි අතර මෙතන අනිවාර්යෙන් 300ක ප්‍රත්‍යාගණන මොකක්ද ඇත්තේ? අලාභයක් තියෙන්න ඇති. මොකද 1000ක එකක් 700. එහෙනම් කලින් අලාභය මේ සංචිතයෙන් කපා හැරගත්තට පස්සේ ප්‍රත්‍යාගන්න සංචිතයේ තියෙන්නේ 200ක්. ඔක තමයි කතාව. හරි. ඊළඟ එක බලන්න 33 වෙනි ප්‍රශ්නය මොකද්ද? 33 වෙනි ප්‍රශ්නේ මොකද්ද? හරි 33. ආයතනයක් 2005 4.1 දින රුපියල් 320කට යන්ත්‍රයක් අත්පත් කරගෙන තිබුණා. මත 2005 හරිද? එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය අවුරුදු 8ක් වූ අතර සුන්බුන් නගයක් නොවිය. සුන්බුන් නගයක් නැල්ලු. යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කරමින් 2010 4.1 දින 80ක නවීකරණ පිරිවැයක් දරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස යන්ත්‍රයේ ඵලදායී කාලය අවුරුදු 2කින් වැඩි වී. ඵලදායී කාලය අර තිබ්බට වඩා 2කින් වැඩි වී. සරල මාර්ග ක්‍රමයේ ෂේ කරනු ලැබේ. පහත සඳහන් ගිණුම් වල ශේෂ ගණනය කරන්න. යන්ත්‍රයේ රුපියල් කීයද කියලා. යන්ත්‍ර ගිණුමේ ශේෂය යන්ත්‍ර ශේ වෙන් කිරි ගිණුමේ ශේෂය. දැන් අපි ගහමු යන්ත්‍ර ගිණුමකුත් යන්ත්‍ර ශේ වෙන් කිරීමේ ගිණුමකුත් යන්ත්‍ර ශේ වෙන් කිරීමේ ගිණුම. දැන් මේක ශේ වෙන් කිරීමේ ගිණුමක් තියෙනවා. පුතේ යන්ත්‍ර ගිණුමේ ආරම්භක ශේෂයේ විදිහට මේ යන්ත්‍රයේ ගත්ත ගාන අපිට ලියන්න වෙනවා 320ක් තියෙනවා. හරි. ඒක 2000 කවදද අරන් තියෙන්නේ? 2005 4.1 අරන් තියෙන්නේ. එතකොට අපි මේ කාලච්ඡේදය මොකක්ද? අපේ දැන් හදන කාලච්ඡේදය 2010 4.1 ඉඳන් මේ කාලච්ඡේදය ඉවර වෙන්නේ පුතේ 2011 3.31 වෙනකම් කාලය තමයි මේ ගන්න. හරි මේක තමයි අපි දැන් මේ ගිණුම් හදන අවුරුදු. හැබැයි මේක ගත්තේ 2005. එහෙනම් මේක 2005 ගත්තට මේක වත්කම් ගිණුමේ පුතේ වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට ඔන්න LKS 16ක් අපි මේ කාලච්ඡේදයේදී කරන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මේවා හොඳින්ම අවබෝධ වෙයි. හරි.
එතකොට ෂේ වෙන් කිරීමේ ගිණුමේ ශේෂය කියන්නේ මේ දක්වා තියෙන සමුචිතශය. දැන් මේ අවුරුද්දේ ආරම්භක දින 2010 4යි එකනේ. 2010 වෙනකම් 2010 4යි 1 වෙනකම් කොච්චරක් ෂේ කරලා තියෙනවද කියලා අපි බලලා මෙතන ශේෂය දාගන්න. මොකද මෙතන තියෙන සමුචිතශය. දැන් වාර්ෂික ෂේ කීයක් එනවද කියලා බලමු. වාර්ෂික ෂේ කීයක් එනවද කියලා බලමු. මේකේ වාර්ෂික ෂේ කීයක් එනවද? වාර්ෂික ෂේ තියෙන්නේ මෙහෙම එකක්. 3,20,000ක් තියෙනවා පුතේ ගත්ත වටිනාකම. හරිද? මේක මේ සුන්පුර්ණගයක් දීලා නැහැ ප්‍රයෝජනවත් කාලය 8යි නම් මට කියනවා 8 වරක් 1යි 8 වරක් 4යි. එහෙනම් වාර්ෂික ෂේ තියෙනවා 40ක්. වාර්ෂික ෂේ 10 වලින් ගත්තොත් 40යි. අවුරුදු කීයක් තියෙනවද? 2005 නම් 2006 2007 2008 2009 2010. කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි. වසර 5ක්. ඒ කියන්නේ වසරකට 40 ගානේ අවුරුද්දකට වාර්ෂික ෂේ 40යි. සරල මාර්ග ෂේ ක්‍රමයෙන් නම් හැම අවුරුද්දකම සමානයි. එහෙනම් මෙතන අනිවාර්යෙන් වාර්ෂික ෂේ ඇති 200ක් 200ක් මේ තියෙන පුතේ සමුචිත ෂේ. ඇයි අවුරුද්දකට වාර්ෂිකව ෂේ කරා 40ක් ඊට පස්සේ සමුචිත ෂේ තියෙනවා මොකද්ද? අවුරුදු 5ක ෂේ කරලා තිබ්බා. එහෙනම් 40 ඒවා 5. ඒක මම මෙතනින් දා ගන්නවා 200ක් බැලට ඔන්න සමුචිත ෂේ 200ක් ඇති. දැන් මේ අවුරුද්දේ තමයි මුලදී මොකද වෙන්නේ 2080ක නවීකරණ වියදමක් තමයි 80ක නවීකරණ වියදමක් දරුවා නම් මේ නවීකරණ වියදම් කියන්නේ ප්‍රාර්ථනිත කරන වියදම්. ඒක වත්කම් ගිණුමට හර කරන්න ඕනේ. මොකද මේ වියදම නිසා ඵලදායී කාලය වැඩි වෙනවා. එහෙනම් ඵලදායී කාලය මේකට වැඩි වුණා මෙන්න ඔය 80ක් මේක ටික කරලා. හරි. දැන් අලුතෙන් අපි ෂේ කරන්න ඕනේ. අලුතෙන් ෂේ කරද්දී දැන් පොඩි කේස් එකක් තියෙනවා. මේ අවුරුද්දේ ෂේ කරන්නේ ඉතිරි ෂේ කළ හැකි අගය බෙදන්න ඕනේ ඉතිරි ඵලදායී ජීව කාලය. දැන් ඉතිරි ෂේ කළ හැකි අගය කියන්නේ පුතේ වසර මුල ධාරණ අගය ගන්න. මුල ධාරණ අගය කොහොමද ගන්න? දැන් දෙයියනේ 320ක් තිබ්බා පිළිපැය. ඒක ආරම්භක දින වෙද්දී ආරම්භක දින වෙද්දී 200ක් සමුචිත ෂේ ඒ කියන්නේ ෂේ කරලා. ඒ කියන්නේ ඉතුරු ධාරණ අගය තියෙන 120යි. 120ට දැන් අලුතෙන් තව වියදමක් දැරුවා 80. ඒ කියන්නේ ආරම්භක දිනට මේ වත්කමේ ධාරණ අගය කියලා කීයක් තියනවද? 200ක් තියෙනවා ආරම්භක ධාරණ. 200 ආවේ කොහොමද කියලා දන්නවද? මේ 320 කලින් ෂේ කරලා තිබ්බ 200ක් මම අඩු කරා 120යි. අලුතෙන් නවීකරණ වියදමක් 80ක් දැම්මා. එතකොට තියෙනවා 200ක් ධාරණ අගය. ඉතිරි ඵලදායී කාලය කියන්නේ පුතේ දැන් කලින් වසර 8ක් තිබ්බනේ ෂේ කරා. ඒකෙන් 5ක් මේ වෙද්දි ඉවරයි. තව තිබ්බේ 3යි නේ. තව තිබ්බේ 3යි. ඒකට මේ නවීකරණ වියදම නිසා ඵලදායී කාලය තව 2කින් වැඩි වුණා. දැන් ඉතිරි ඵලදායී කාලය කීයක් තියෙනවද? තව ඉදිරියට ඵලදායී කාලය කීයක් තියෙනවද? ඉදිරියට ඵලදායී කාලය කීයක් තියෙනවද? 5ක් තියෙනවා. එහෙනම් මේ 200 5න් වැඩි කරා බෙදුවා නම් වාර්ෂික ෂේ එනවා. වාර්ෂික ෂේ එන්නේ ඒත් 40මයි නේද? වාර්ෂික ෂේ එන්නේ ඒත් 40ම. එහෙනම් වාර්ෂික ෂේ ටික ෂේ ගිණුම හර ෂේ වෙන් කිරීමේ ගිණුම බෑ. දැන් මට කියන්න යන්ත්‍ර ගිණුමේ ශේෂය කීයද? 400යි. 400යි. ලක්ෂ 4යි. යන්ත්‍ර ෂේ වෙන් කිරීමේ ගිණුමේ කීයද? 240යි. 240යි. කොච්චරයි? වාර්ෂික ෂේ යන්ත්‍ර ගිණුමේ ශේෂය ලක්ෂ 4යි. යන්ත්‍ර ෂේ වෙන් කිරීමේ ගිණුමේ ශේෂය 2,40,000. උන තුන්වෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ලිව්වා. ඒක හරිද කියලා බලන්න. හරිද කියලා බලන්න. තුන්වෙනි එක ලියාගත්තා නේද? 400යි 240යි හරියටම හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යන්නේ 34. දැන් මම මේ කියන්නේ මේ ප්‍රශ්න විග්‍රහ කිරීමක් කරන්නේ. මේක කොහොමද ආවේ? කොහොමද කරන්නේ කියලා බලන්නකො නේද? අපි දැන් ඊයේ රෑ වැඩ කරා. දැන් අද දවල්ුත් වැඩ කරා. ඊයේ රෑ 12 මාර්ග 12 අහු වෙනකන් අපි කොහොම හරි සාකච්ඡා කරා. රෑ දවල් වැඩ කරන පන්තියක් කියලා කිව්වට ගැටලුවක් නෑ මම හිතන්නේ. රෑ දවල් දෙකම අපි ඔයාලත් එක්ක ඉඳලා මේ අවසාන මාස දෙකේ වැඩ කරා. පෙබරවාරි වලින් පස්සේ ආයෙ ඔයාලා අපි උමුණ ගහන්නේ නැහැ. මොකද එතකොට පන්ති නවත්තනවා. මොකද ඔයාලා විභාගෙ කියලා ඉවරයි. හැබැයි පුතේ අපිව අමතක කරන්න එපා. අනිවාර්යෙන් ප්‍රතිඵල ආපුවාම මම හිතනවා මට දුරකථනයක් තුනක් හරි දෙයි. අපේ WhatsApp එකට ඔයාලගේ ප්‍රතිඵල එවයි කියලා මම ඉතින් වැඩි විශ්වාසයෙන් ඉන්නවා. මේ මාස දෙකේ අපි ඉහළ ගැටලුවක් කරමු. මම ඔබගේ ප්‍රතිඵලය මත තමයි සතුටු වෙන්නේ. මම හිතනවා ඔබ ඒ කෘතඥතාවය දක්වයි කියලා අපිට ප්‍රතිඵල ලබා දී. මොකද අපිට තව එකට වැඩ කරන්න තියෙන අතරම මාස දෙකක් විතරයි. නේද? ඔන්ලයින් ක්‍රමයට අපි හම්බෙලා අපි මේ අවුරුදු දෙකක් ඔයාලා වැඩ කරපු එක අන්තිම මාස ටිකේ බලන්න කොච්චර පරිවර්තනයක් වුණාද කියලා.
ඒ පරිවර්තනය අන්තිම මාස දෙක තුනක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ ජයග්‍රහණයට ගෙන ගියේ මාස දෙක තුන නම් මම හිතනවා අපි ඊටම සාර්ථකයි. ඉතින් අපි ඒකේ සාර්ථකත්වයට විදිහට ඔබ අනිවාර්ය විභාගේ හොඳටම පාස් වෙන්න ඕන. හොඳටම සමත් වෙන්න ඕන. ඒක නිසා උත්සාහයෙන් වැඩ කරන්න අත්හරින්න එපා. right 34 බලන්න. 2010 3.31 දින. ධාරණ වටිනාකම 300ක් වූ වාහනයක් 400ක එකක වූ අගයට පවරමින් රුපියල් 200ක් මුදලින් ගෙවීමෙන් 2010 11 දින නව යන්ත්‍රයක් අත්පත් කර ගන්නා ලද. යන්ත්‍රය වර්ෂයකට 120 බැගින් පිරිවැය මත ෂේ කරනු ලබන අතර පවරා දුන් මෝටර රථයේ වාර්ෂික ෂේ ප්‍රමාණය 100යි. අහනවා 2011 3.31 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම අහන්න. දැන් යන්ත්‍රයක් තිබ්බා කීයක්ද කියලා බලන්න. ඉස්සරෝම මේ කාලච්ඡේදය කියන්නේ 2010 3.31. ආරම්භක දිනට ධාරණ වටිනාකම කියන්නේ ෂෙයා අඩු කරාට පස්සේ වටිනාකම තිබ්බලු 300ක වාහනයක් රුපියල් 400කට එකඟ වූ වගේට මේක එකඟ වූ වගේට කියන්නේ 400ක වගේකට තමයි පවරන්නේ. 300ක එක 400 මුදල් ලැබෙන්නේ නැහැ අපි පවරනවා. 400කට එකඟ වූ වගේට පවරමින් මුදලින් තව 200ක් ගෙවලා අතිනුත් තව මුදලින් රුපියල් 200ක් මේ යන්ත්‍රය 400යි කියලා පවරලා තව මුදලින් 200ක් ගෙවලා යන්ත්‍රයක් අත්පත් කරගෙන තියෙනවා. මේ යන්ත්‍රයක් අත්පත් කරගෙන එතකොට යන්ත්‍රයේ වටිනාකම 600යි. කවදාද අත්පත් කරගෙන තියෙන්නේ 2010 10යි 1. ඒ කියන්නේ මාස 6යි තියෙන්නේ මේ අවුරුද්දේ 10යි 1 අත්පත් කරගන්නා ලදී. යන්ත්‍රයේ වාර්ෂික සේ 120 බැගින් පිරිවැය මත ෂේ කරනු ලබන අතර පවරා දුන් මෝටර රථයේ වාර්ෂික ෂේ ප්‍රමාණය 100යි. වාර්ෂික ෂේ ප්‍රමාණය 100යි කියලා තියෙනවා. හරි. එතකොට මේක දැන් පුතේ අගය පවර්ලා දීලා තියෙන්නේ 400කනේ. ආරම්භක දිනට ධාරණාගේ 300ක්. ඈ මේක මතක තියාගන්න මේ ධාරණාගේ කියලා තියෙන්නේ ආරම්භක දිනට. එහෙම නැතුව මේ පවරා දෙන දිනට නෙවෙයි. මේක පවරා දීලා තියෙන්නේ 2010 10යි. එතකොට පවරා දෙන දිනට බලන්න ඕන නම් ධාරණාගය මේ මාස 6ට මේක ෂේ කරන්න. ෂේ කරලා ෂේ ප්‍රමාණය අඩු කරන්න. පුළුවන් නේද? මොකද මෝටර රථයේ අවුරුද්දට 100ක් ෂේ කරනවා නම් මාස 6කට අනිවාර්යෙන් මේකෙන් භාගෙන් ඒ කියන්නේ මේක 50ක් ෂේ කරන්න. ආරම්භක දිනට 300ක් ධාරණාගේ තිබුණාට මේ මාස 6ක් ගිහිල්ලා මේක පවරා දීම සිද්ධ වෙන්නේ. එහෙනම් මේ මාස 6ට 50ක් ෂේ කරන්න ඇති. පවරා දෙන අවස්ථාවේදී පවරා දෙනකොට මේකේ ධාරණාගේ 250යි ඇත්තට. 250ක එක තමයි 400යි කියලා පවරලා දීලා තියෙන්නේ. හැබැයි අපෙන් අහන්නේ ඒක නෙවෙයි. අපෙන් අහන්නේ යන්ත්‍රයේ ධාරණ වටිනාකම කීයද කියලා. යන්ත්‍රයේ ධාරණ වටිනාකම කීයද බලන්න. දැන් යන්ත්‍රයේ මුළු වටිනාකම 600ක් තියෙනවනේ පිරිමැය ගත්තාගේ මේකෙන් වාර්ෂික ෂේ ටික අඩු කරන්න ඕනේ. දැන් මාස 6යිනේ මේකක් තියෙන්නේ. යන්ත්‍රයේ 120ක් ෂේ කරනවා. එහෙනම් මේකෙන් අඩු කරන්න ඕනේ මතක තියාගන්න 600යි හරිද බලන්න 400යි 200යි එකඟ වාහනයක් රුපියල් 400ට එකඟ වගේට පවරමින් 200ක මුදලින් ගෙවලා මේක 120ක් ෂේ කරනවා. එහෙම නේද කියන්නේ 120ක් ෂේ කරනවලු 120ක් ෂේ කරනවා නම් 600ට 120ක් ෂේ කරන්න වෙනවා අපිට. හැබැයි 12න් 6ක් මාස 6යි ෂේ කරන්නේ. එහෙනම් මේකේ වටිනාකම කීයක් තියෙනවද? 60ක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එහෙනම් මේකෙන් 60ක් අඩු කරපුවාම 540යි තමයි උත්තරේ එන්නේ. මේක තමයි උදාහරණ වටිනාකම. දැන් යන්ත්‍රයේ ධාරණාගේ කියන 5,40,000යි. හරිද කියලා බලන්න. මට මේක ලියපුවා එවන්න බලන්න. 5,40,000යි. හරි නේද? 5,40,000යි. 5,40,000යි. හරිද? මේ 5,40,000යි. හරි 5,40,000. මෝටර රථේ හුවමාරු කිරීමේ ලාභය හෝ අලාභය හරි ලේසිනේ. දැන් පුතේ 400කට හුවමාරු කරලා තියෙන්නේ එදිනට ධාරණාගේ 250යි. 400යි හුවමාරු කරලා තියෙන්නේ 250ක එකක්. එතකොට 250ක එකක් 400ට වික්කහම අපිට ලාභය තියෙනවා කීයක්ද? 150. 1,50,000යි. මෝටර රථ හුවමාරු කිරීමේ ලාභය 1,50,000. මෙතන තියෙනවා 5,40,000. 5,40,000යි 1,50,000යි වටිනාකම. හරි 33 වෙනි ප්‍රශ්නේ 34 වෙනි ප්‍රශ්නේ මම හිතනවා
හරියට පිළිතුර 5,40,000යි 1,50,000. 35 වෙනි ප්‍රශ්නේ බලන්න. පහතදී ඇත්තේ සීමිත සේන පුද්ගලික සමාගමට අදාළව ABC අක්ෂර වලින් දක්වා ඇති සංකල්ප. මම හිතනවා සංකල්ප ඔබට හොඳටම මතක ඇති. විකුණුම් තියනවා විකුණුම් කියන්නේ අපිට ඕක ගන්න පුළුවන් මොකද්ද සංකල්පය? නෑ පළවෙනියට A තියෙන්නේ නමනේ. නම තියෙනවා නම කියපුවාම ඒකක සංකල්පයක්. ඒ එන්නේ ඒකක සංකල්ප. ඒක වල දන්න දෙයක්. ඊට පස්සේ B කියලා තියෙන්නේ කාලච්ඡේද සංකල්පය ගන්න පුළුවන්. B කියන්නේ කාලච්ඡේද. C කියන්නේ පුතේ ආදායම නිසා අපි ආදායම උපලබ්ධිය වුණාට පස්සේ හඳුනාගන්නේ. ඒකට අපි කියනවා උපලබ්ධි සංකල්පය. ඊට පස්සේ D කියන්නේ වියදම හඳුනා ගන්න නිසා ඒක අපි කියනවා ගැළපුම් සංකල්පය. එතකොට ඒකක සංකල්පය, කාලච්ඡේද සංකල්පය, උපලබ්ධි සංකල්පය හා ගැළපුම් සංකල්ප. අපි සංකල්ප ඉතාම හොඳින් මීට කලින් සාකච්ඡා කරා. එහෙනම් අපි යන 36 වෙනි ප්‍රශ්නේ. වගුවේ දී ඇති එක් එක් තත්වයට වඩාත් හොඳින් විස්තර කරනු ලබන පහත දක්වා ඇති ගිණුම් කරන මූල ධර්මයට අනුරූපී අක්ෂරය ලියන්නලු. මොකක්ද? වත්කම්ෙහි වෙළඳපොළාගේට හඳුනා ගන්නවා නම් සංසන්දනාත්මක බව නෑ. සැසඳිය හැකි බවට වෙළඳපොළාගේ හඳුනාගන්නේ නෑනේ පුතේ. වෙළඳපොළාගේ හඳුනාගත්තාම සැසඳිය හැකි බව කියන එක නෑ. ආකෘතියට වඩා හරය වැදගත් බව නෑ. විචක්ෂණ බව නෑ. විචක්ෂණ බවක් නෑ. ඒකට එන්නේ පුතේ අදාළ බව. මොකද වෙළඳපොළ වටිනාකම තමයි දැන් තීරණ ගැනීමට අදාළ වෙන්නේ. එහෙනම් මේ අදාළ බව කියන ගුණාත්මක ලක්ෂණය ආරක්ෂා කරන්න තමයි වත්කමක් වෙළඳපොළාගේට අපි පොත්වල ලියන්නේ. එහෙනම් D තමයි අනුරූපී අක්ෂරය ගන්න වෙන්නේ. වත්කම එහි වෙළඳපොළාගේ එකට තියෙන්නේ D. මූල්‍ය කල්පත්තක් යටතේ අත්පත් කරගන්නා ලද වත්කමක් එහි අනුරූපී වගකීමක් සමග හඳුනා ගැනීම. ඇයි මූල්‍ය කල්පත? යථානුරූපී බවනේ. ඒ කියන්නේ නීතිමය ආකෘතියට වඩා හරය වැදගත් බව කියන එක. ඒක අනිවාර්යෙන් ඉන්නේ D. මූල්‍ය ප්‍රකාශන වල පසුගිය වර්ෂයේ සංඛ්‍යා වාර්තා කිරීම ඒක අනිවාර්යෙන් සමග. ගිය වසරවල සංඛ්‍යා වාර්තා කරන්නේ පුතේ සංසන්දනයේ පස්සේ. ඒකේ සංසන්දනාත්මක බව. ණයගැතියන්ගේ අය කරගැනීමේ හැකියාව තක්සේරු කිරීම කියලා පිළිසිදුවේ ඔබ දන්න විචක්ෂණ බව. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කිරීම, ඡේදයෙන් කිරීම උනත් අපි අනාගතයේදී අර වියදම් සඳහා සූදානම් වෙන්නේ විචක්ෂණ බව. ඒ කියන්නේ ආරක්ෂණ සංකල්පය නිසා. මම හිතනවා ඒක ඉතාම පහසුවෙන් තේරෙන්න ඇති. අපි ඊළඟ එක බලමු. 37 වෙනි ප්‍රශ්නේ බලන්න. 37 වෙනි ප්‍රශ්නේ. 37 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? 37 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? බලන්න. 37 වෙනි ප්‍රශ්නය 2011 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පිරිවැය 250ක් වූ සම්පූර්ණයෙන්ම හානි වූ තොගයක්. පිරිවැය කීයද? 250. 225 sorry. හානි වූ තොගයක් 2010 අවසානයේ 2010 වර්ෂයේ අවසාන තොගේ ඇතුළත්ව තිබූ බව දක්නට ලැබී ඇත. මෙතනදී වෙලා තියෙන්නේ 2011 වර්ෂයේ සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී පිරිවැය 225ක් සම්පූර්ණයෙන්ම හානි වූ තොගයක් 2010 වර්ෂයේ අවසාන තොගේ ඇතුළත්ව තිබූ බව. කියන්නේ අපේ ආරම්භක දැනගන්නට ලැබී ඇත. මෙම අලාභය හානි පූර්ණය කිරීම සඳහා 200ක් ගෙවීමට 2010 වර්ෂයේදී රක්ෂකයා එකඟ වී තිබුණි. එසේ නමුත් හානි වූ තොගය හා රක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් කිසිම ගැළපීමක් නැහැ. රක්ෂණ වන්දිය සම්බන්ධ. දැන් 225ක් හානි වෙලානේ පුතේ. මේකට රක්ෂණ වන්දිය 200ක් ලැබෙනවා දීලා නැහැ. එකඟ වෙලානේ. එහෙනම් මේක ලැබිය යුතු රක්ෂණ වන්දියක් තියෙනවා නේද? ලැබිය යුතුයි කියන්නේ බත්කමක් නිසා ඔයා පළවෙනියට කරන්නේ. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම පුතේ හර කරන්න ඕනේ 200ක්. ඒ මේකට රක්ෂණ වන්දි 200ක් හර කරනවා. ඊයදම් හර මේක වත්කම. ඒ වගේම 200ක එකක් 225ක එකකට 200ක රක්ෂණ වන්දියක් අඩු වුණාම අපිට හානිය වෙන්නේ 25ක් විතරයි. එහෙනම් තොග හානි ගිණුම හර වෙනවා වියදමක්. මේක ලාභාලාභ ප්‍රකාශනයට යන්න ඕනේ 25. ලැබිය යුතු එක යන්න ඕනේ ඡන්දම වත්කම් විදිහට 200ක්. මෙතන හරි. බැර වෙන්නේ මොකක්ද? ඔයාලට පුතේ විකුණුම් පිරිවැය කියලා බැර කරන්න ඕනේ. විකුණුම් පිරිවැය කියන්නේ මොකක්ද? අර ආරම්භක තොගයට ගැණුම් එකතු කරලා යටින් තොග හානි කියලා අඩු කරා නම් හරි. එහෙනම් විකුණුම් පිරිවැයෙන් අඩු කරනවා. විකුණුම් පිරිවැය. එහෙම නැත්නම් මේක ගැණුම් ගිණුමෙන් අඩු කරලා දාන්නත් පුළුවන්. ඒ අවසානයේදී වෙන්නේ විකුණුම් පිරිවැයෙන් අඩු කරනවා. ඒ ගිණුම බැර කරන්න පුළුවන්. වෙළඳ ගිණුම කිව්වත් හරි වෙන්නේ නැහැ. වෙළඳ ගිණුම එහෙම නැත්නම් ගැණුම් ගිණුම විකුණුම් පිරිවැය ගිණුම බැර වෙනවා මුළු ගානම අයින් කරනවා 225. ඔබ තොග හානි එතනින් අඩු කරනවා.
ඔබ දන්නවා ලැබිය යුතු රක්ෂණ වන්දියේ ජංගම වත්කමක් විදිහට දානවා 25 ලාභාලාභ ගිණුමේ අලාභයක් විදිහට කප හරිනවා. එතකොට මේකේ දිට්ඨු සටහන වෙන්නේ ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර 200යි. තොග හානි ගිණුම හර 25යි. විකුණු පිරිවැ වෙළඳ ගිණුම නැත්නම් ගැනුම් ගිණුම බැල වෙනවා ඔය ප්‍රමාණය 225. හරි. දැන් මේ 37 වෙනි ප්‍රශ්නේ හරි. අපි 38 වෙනි ප්‍රශ්නයට යමු. 38 වෙනි ප්‍රශ්නේ. 38 වෙනි ප්‍රශ්නේ මොනවද කියන්නේ? 38 වෙනි ප්‍රශ්නේ මොනවද කියන්නේ? 38. හරි 38. 38 වෙනි ප්‍රශ්නේ කියන්නේ පහත සඳහන් තොරතුරු ව්‍යාපෘතියකට අදාළ වේ. සාමාන්‍ය වර්ෂයේ ලාභය 90යි, සාමාන්‍ය ආයෝජනය 300යි, මුදල් ප්‍රවාහ ගලා ඒම් වල වර්තමාන අගය 400යි, ගලා යෑම් වල වර්තමාන අගය 500යි. අපේක්ෂිත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 125යි. පහත සඳහන් එක් ක්‍රමයේ යටතේ මෙම ව්‍යාපෘතිය පිළිගත යුතුද යන්න හේතු මගින් දක්වන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය මත පිළිගන්නවා. එහෙනම් අපිට ප්‍රතිලාභ අනුපාතය හොයන්න වෙනවා. දැන් මට කියන්න කොහොමද මේක ආයෝජන තීරණ පාඩමට අදාළ ආයෝජන තීරණ කියන පාඩමට තමයි අදාළ. මෙතෙන්දී පුතේ ආයෝජන ඇගීමේ ක්‍රම තිබ්බා. මම කිව්ව සමහර ඒවා තියෙනවා වට්ටම් කළ ක්‍රම. සමහර ඒවා තියෙනවා වට්ටම් නොකළ ක්‍රම. වට්ටම් කළ ක්‍රම වට්ටම් නොකළ ක්‍රම මම උගන්වන්නම්. වට්ටම් කළ කියන්නේ පුතේ මුදලේ කාලගේ සැලකිල්ලට ගන්නවා. මුදලේ කාලගේ සැලකිල්ලට ගන්නේ නැත්නම් ඒවට අපි කියනවා වට්ටම් නොකළ ක්‍රමය. වට්ටම් නොකළ ක්‍රමය. මුදලේ කාලගේ සැලකිල්ලට ගන්නේ නැත්නම්. පැහැදිලිද? එතකොට මේක පුතේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය එන්නේ මේ වට්ටම් නොකළ ක්‍රමය. පිළිගෙවුම් කාර්යයි මුදලේ මොකද ගිණුම් කරන ප්‍රතිලාභ. කොහොමද ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හදන්නේ? ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන එක පුතේ ගන්න ඕනේ. සාමාන්‍ය ලාභය බෙදනවා සාමාන්‍ය ආයෝජනය. ඒක වැඩි කරනවා 100. සාමාන්‍ය ලාභය සාමාන්‍ය ආයෝජනයෙන් බෙදලා වැඩි කරනවා 100. දැන් සාමාන්‍ය වාර්ෂික ලාභය තියෙනවා 90000. හරිද? එතකොට සාමාන්‍ය ආයෝජනය අපිට දීලා තියෙනවා ලක්ෂ 3ක්. ලක්ෂ 3යි. හරි. එහෙනම් මේක වැඩි කරලා 100 මට කියන්න ප්‍රතිශතය කීයක් එනවද කියලා? ආයෝජන ප්‍රතිශතය කීයක් එනවද කියලා කියන්නේ? ආයෝජනය කීයක් එනවද කියලා කියන්නේ? කීයක් එනවද? 30ක් එනවලු. ඔන්න උත්තරේ 30ක් එනවා. දැන් මේක සුදුසුද නැද්ද කියලා බලන්නේ කොහොමද? දැන් ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක අපි බලන්නේ කොහොමද? දැන් ප්‍රතිලාභ අනුපාතයේ 100යි. මේ ව්‍යාපෘතිය හොඳයිද නැද්ද? හොඳයිද නැද්ද කියලා බලන්න ඔයාලට දීලා තියෙනවනේ අපේක්ෂිත අංකයක්. ඒ කියන්නේ ඔයාලට අපේක්ෂිත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කීයක් තියෙනවද? 125ක්. මෙන්න මේ අපේක්ෂිත අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා පුතේ අපිට එන ගාන වැඩි නම් ඒක අපි කියනවා සුදුසුයි. අවුලක් නැහැ. හැබැයි ඔයාලට 120යි කියලා දැන් ආවනම් අපි අපේක්ෂා කරේ ප්‍රතිලාභයේ 125. නමුත් ප්‍රතිලාභය ඇවිල්ලා තියෙන 20යි. ඒක සුදුසු නැහැ. දැන් මේක සුදුසුද නැද්ද? 125යි අපි අපේක්ෂා කරේ. නමුත් ආවේ 130ක්. එහෙනම් මේක අපි අපේක්ෂා කරපු මට්ටමට වඩා වැඩි. එහෙනම් මේක හොඳයිද නැද්ද? මේක හොඳ ව්‍යාපෘතියක්. ඔබ කිසි ලෙසකින් බය වෙන්න එපා. අවසාන මාසයේ අපි ආයෝජන තීරණ සුපිරියටම කරමු. සුපිරියටම කරමු. කිසිම අඩුවක් නැතුව. හරි. දැනට මම කියාගෙන යන්න මොකද අපේ පරණ කණ්ඩායමට මේවා උගන්වලා තියෙන නිසා මේක සුදුසුයි. එහෙනම් හරි පිළිගන්නවා. ඔව්. හේතුව මොකද්ද? අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතයක් පැවතීම. එතකොට හේතුව මොකද්ද? අර අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි ප්‍රතිලාභයක් පැවතීම තමයි හේතුව. ඒකත් හේතුව විදිහට තියාගන්න. හරි ඔව් පිළිගන්නවා. අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතයක් හිමිවීම. වැඩි ප්‍රතිලාභ අනුපාතයක් හිමිවීම. අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතයක් හිමිවීම. හරි. ඊළඟ එක බලන්න පුතේ. ඊළඟ එකේදී මේ බලන්න සුද්ධ වර්තමාන අගය ගන්න කොහොමද? වර්තමාන මුදල් ගලා ඒම් වලින් වර්තමාන මුදල් ගලා ඒම් 400ක් තියෙනවා. වර්තමාන මුදල් ගලා යාම් 500ක් අඩු කරා. එතකොට ඍණ 100යි නේද එන්නේ? NPV ඍණ 100යි. NPV කියන්නේ සුද්ධ වර්තමාන අගය කියන්නේ වර්තමාන මුදල් ගලා ඒම් වලින් වර්තමාන මුදල් ගලා යාම් අඩු කරා. එතකොට මෙතන ඍණ 100ක්. ඍණ 100ක් කියන්නේ මේක හොඳයිද? සුද්ධ වර්තමාන අගයේ ඍණ නම් අපි කිසි පිටකදී ව්‍යාපෘතිය පිළිගන්නේ නැහැ. එහෙනම් මේ ව්‍යාපෘතිය පිළිගන්නවද? නැත්ද? නෑ. හේතුව සුද්ධ වර්තමාන අගයේ
විනාඩියක් වීම. පාලන ගිණුම අපි බලමු. නැවත කරන්ද කාලයත් එක්ක බලමු මේ මාසයේ වැඩ ටික ඉතින් ගොඩක් වැඩ තියෙන නිසා 21 22 අයට කරද්දි මම ඔයාලට කියන්නම්. එතකොට 22 අයට අපි දැන් පාලන ගිණුම කරනවා නැවත. එතකොට සම්බන්ධ වෙන්න 21 අයට පාලන ගිණුම මම ආයේ පේපර් කරද්දි හදාගෙන යනවා. ඒ හැද නැවත වෙනවම නම් අපිට දවසක් දාලා මොකද අපි කලින් කරා අපේ රෙකෝඩින්ග්ස් අරගෙන බලන්න. පාලන ගිණුම පාඩම ඔයා වීඩියෝ පාඩම් අරගෙන බලන්න. ඒතර වීඩියෝ පාඩම් බලපුවහම මේකේ සම්පූර්ණ විභාග ප්‍රශ්නත් අපි කරලා තියෙනවා. අපි ටියුට් එකක් සැසඳුම් ප්‍රකාශ ඔක්කොම හදලා තියෙනවා. ඒකට මේ වීඩියෝ පාඩමෙන් අනිවාර්යෙන් ගොඩ දා ගන්න ඕනේ. මොකද අපිට මේ මාසය තුල සමාගම් තියෙනවා, ඒකේස් දෙක තියෙනවා, හවුල් ව්‍යාපාර ඉවර කරන්න තියෙනවා, මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගණන් හදන්න තියෙනවා, අනුපාත හදන්න තියෙනවා. ඒකට මේ පඩේ අතරතුර තමයි මේ මම ප්‍රශ්න පත්‍ර කතා කරන්නේ බහුවර්ණ ප්‍රශ්න. ඊට පස්සේ දෙවන ප්‍රශ්න පත්‍ර අපි මේවා සාකච්ඡා කරගෙන යන්නේ. හරිද? right ඊළඟ එක බලමු. මේක හරිනේ 38 හරි. එහෙනම් අපි 39 බලමු. 39 වෙනි ප්‍රශ්නේ. 39 වෙනි ප්‍රශ්නේ. හරි 39. 39 මොකක්ද කරන්න තියෙන්නේ? 39. 39. හරි. 39 වෙනි ප්‍රශ්නේ බලන්න. දුරකථන සංනිවේදන සේවා සපයන සමාගමක් ගනුදෙනුකරුවන්ට අන්තර්ජාල සේවා ලබා දෙන අවස්ථාවේදී මොන දුරකථන සංනිවේදන සපයන සමාගමක් අන්තර්ජාල සම්බන්ධතා ලබා දෙන අවස්ථාවේදී අන්තර්ජාලයේ භාවිත වෙනුවෙන් මාස 2ක ගාස්තු කලින් අය කරයි. මාස 2ක ගාස්තු කලින් අය කරනවා. අන්තර්ජාල භාවිතයේ සඳහා මාසික ගාස්තු 600යි. මාසික ගාස්තු 600යි. මාසික ගාස්තු 600යි. හැබැයි මෙයාලා දින අවස්ථාවේදී මාස 2ක ගාස්තු අය කරනවා. ඒ කියන්නේ ෂුවර් එකට 1200ක් ගන්නවා මාස දෙකටම අදාළ. හරි. 2011 3යි 30 කොන්න දිනේ වැදගත්. 2011 3යි 1 දින 3යි 1 තුන්වෙනි මාසේ පළවෙනි දින ගනුදෙනුකරුවන් 10 දෙනෙකු මෙවැනි සම්බන්ධතා ලබා ගන්න ලදී. දැන් ගනුදෙනුකරුවෝ 10 දෙනෙක් එක්කෙනෙක් කීයක් ගෙවන්න ඇද්ද? 1200 ගන්න. මොකද මෙයා මේ මාසෙකයි ඉදිරි මාසෙකයි මාස දෙකකට ගන්නවා. ඒ කියන්නේ අනිවාර්යෙන් 12000ක් ගෙවන්න ඇති. 12000ක් අපිට ලැබෙනවා. මොකද ගනුදෙනුකාරයෝ 10 දෙනෙක් 1200 ගානේ සම්බන්ධ වෙලා. සියලුම අය කිරීම ලද අත්තිකාරම් ගිණුමට පිටපත් කර තිබුණා. මේ අය කිරීම මෙයා කොහොමද සටහන් කරලා තියෙන්නේ? ලද අත්තිකාරම්. ඒ කියන්නේ දැන් මෙයා මුදල් ගිණුම හර කරන්නේ. මුදල් ගිණුම හර කරන්න ඇති 12000ක් ලැබුණානේ. ඒකල ලද අත්තිකාරම් ගිණුම බැල කරන්න. ඉදිරියට ලැබෙන්නේ ලද අත්තිකාරම් ගිණුම බැල කරන්න ඇති 12000. ඔක තමයි කරලා තියෙන්නේ. පිටපත් කරලා ඉහත අය කිරීම වලට අදාළව 2011 3.31 දිනෙන් අවසන් මාසයේ ආදායම හඳුනා ගැනීම කොහොමද? දැන් මේකේ ආදායම හඳුනාගන්නේ කොහොමද? මුදල් ගැටලුවක් නැහැ. දැන් මේ 12000 පුතේ 6000ක් මේ මාසෙට අදාළයි. මේ මාසෙ ඉවරයිනේ දැන්. එහෙනම් 6000ක් අත්තිකාරම් ගිණුම හර කරනවා. මොකද්ද? සේවා ආදායම් ගිණුම බැල කරනවා. එතකොට අත්තිකාරම් වලින් අයින් වෙලා ඒක ආදායමක් විදිහට හඳුනගන්න. එහෙනම් විත්ත සටහනේ ඉන්නේ මොකද්ද? විත්ත සටහනේ ඉන්නේ මොකද්ද? හරි පහසුයි. ඒක ලද අත්තිකාරම් ගිණුම හර ලද අත්තිකාරම් ගිණුම හර ලද අත්තිකාරම් ගිණුම හර කරනවා 6000යි. සේවා ආදායම් ගිණුම බැර කරනවා 6000. 6000. අර අත්තිකාරම් ගිණුමෙන් අයින් කරලා සේවා ආදායම් ගිණුමට බැර කරනවා. ආදායම් බැර අත්තිකාරම් බැර මොකද ඒක වගකීම. වගකීම අඩු වෙලා ඒක ආදායමක් බවට පත් වෙනවා. උපලබ්ධිය වුණා. එතකොට 39 හරිම පහසුයි. මම හිතනවා මේක ඔබට වැටහෙන්නට ඇති කියලා. ඊළඟ එක බලමු. ඊළඟ එකේදී මේක හරිද? හරි. 39 හරි. එහෙනම් ඊළඟ ගානට යන්න. ඊළඟ ගාන මොකක්ද තියෙන්නේ? 40. ඔන්න සාර්ථක 40 වෙනි ප්‍රශ්නය. 40 වෙනි ප්‍රශ්නය. ආයතනයක භාණ්ඩ එකක්. හරිද? ආයතනයක භාණ්ඩ එකක්. රුපියල් 50 බැගින් අලෙවි කරයි. එකක් 50 බැගින් අලෙවි කරයි. භාණ්ඩයේ විකුණුම් මිල මත දායක අනුපාතයේ 140යි. විකුණුම් මත දායක අනුපාතයේ 140යි. විකුණුම් මත දායක අනුපාතයේ 140යි. හරි. වර්තමාන විකුණුම් ධාරිතාවය ඒකක 1200යි. දායක විකුණුම් අනුපාතය. දැන් මේ 140 මොකද්ද? දායක විකුණුම් අනුපාතය 140.
හරි. දායක විකුණුම් අනුපාතය 40. වර්තමාන විකුණුම් ධාරිතාවය 1200. වර්තමාන මේ 1100ක් තියෙනවා මේ වර්තමාන මොකන්ද? විකුණුම් ධාරිතාවය. විකුණුම් ධාරිතාවය 1100ක් වන අතර පහත සඳහන් විකුණුම් උපක්‍රම සලකා බලමින් සිටී. විකුණුම් උපක්‍රම දෙකක් සලකා බලමින් සිටිනවා. එක උපක්‍රමය තමයි ඒකකයක විකුණුම් මිල 55 දක්වා වැඩි කිරීම, එමගින් විකුණුම් ප්‍රමාණය 900 දක්වා අඩු වෙනවා. එක. දෙක උපක්‍රමයේ ඒකකයක විකුණුම් මිල 45 දක්වා අඩු කිරීම, එමගින් විකුණුම් ප්‍රමාණය 1600 දක්වා වැඩි වෙනවා. අපෙන් අහන්නේ එක උපක්‍රමය අනුගමනය කරන්නේ නම් ලාභයේ කොපමණ ප්‍රමාණයකින් අඩු වෙන්නේද? දැන් ඔයා බලන්න ඕනේ දැන් තියෙන ලාභය කීයද? දැන් තියෙන ලාභය කීයද? ධාරිතාවය 1100යි. දැන් මෙතන ඔයාලට ගන්න පුළුවන් උඩින්ම තියෙන මොන අනුපාතයේද බාණ්ඩ ඒකක 50 බැගින් අලෙවි කරා. දැන් 50 ගානේ තමයි අලෙවි කරන්නේ. එතකොට ඔයාට මේ 50 බැගින් අලෙවි කරයි බාණ්ඩේ විකුණුම් මිල මත දායක අනුපාතය විකුණුම් මිලෙන් දායකය 140යිලු. එහෙනම් ඔයාලට දායකය හොයාගන්නත් පුළුවන් නේ. ඒකකයක විකුණුම් මිල 50යි 140යි මේ 140 ඇවිල්ලා තියෙන්නේ විකුණුම් වලින් දායකය බෙදලා 100ක් වැඩි කරලා. හරි 140. ඒ කියන්නේ මෙතන 0.4යි කියලා ගත්තොත් ඒ කියන්නේ 100 ගාන අයින් කරොත් විකුණුම් මිල 50යි x කියන්නේ දායකයෙක් කියලා ගත්තොත් මට කියන්න දායකයෙක් කීයක් වෙනවද? කෙලින්ම මෙන්න මේක මේ පැත්තට ගමනේ 0.4 වැඩි කරා 50යි. එතකොට එනවා x. ඒ කියන්නේ ඒකකයක දායකයෙක්. ඒකකයක දායකයෙක් කීයද කියලා මට කියන්න. ඒකකයක දායකයෙක් කීයද? ඒකකයක දායකයෙක් කීයද? ඒකකයක දායකය 20යි කියලා කියනවා. ගොඩක් අය කියනවා 20යි. එහෙනම් මේ ලාභ පරිම අනුපාතයෙන් අපිට ඒකකයක දායකය හොයාගන්න පුළුවන් 20යි කියලා. 20යි කියලා. ලාභයේ කොපමණ ප්‍රමාණයකින් අඩුවන්නේද කියලා අහනවා. එතකොට අපිට මේකේ වඩ වෙන්නේ ධාරිතාවය ඔන්න 100ක් තියෙනවා 1100යි. එතකොට අපිට ඕන සමස්ත දායකයන් මුළු ස්ථාවර පිරිවැය අඩු කරපුවාම ලාභ වෙනවා. හැබැයි මේක ස්ථාවර පිරිවැය දීලා නැහැ. නමුත් අඩුවීම හොයන නිසා එක උපක්‍රමයේදී ඒකකයක විකුණුම් මිල 55 දක්වා වැඩි කිරීමක්, එමගින් විකුණුම් ප්‍රමාණය 900 දක්වා අඩු වෙනවා. විකුණුම් මිල 55 දක්වා මොකද කරලා තියෙන්නේ? වැඩි කරලා. එතකොට අලුත් දායකයෙක් හොයාගන්න වෙනවා. දැන් විකුණුම් මිල 55 දක්වා වැඩි කරා කියලා විචල්්‍ය පිරිවැය වෙනසක් වෙන්නේ නැහැ. විචල්්‍ය පිරිවැය වෙනස් වෙනවා කියලා මේකේ කියන්නේ නැහැ. එහෙනම් අපි දැන් අලුත් දායකයෙක් හොයන්න නම් අපිට දැන් විකුණුම් මිල තියෙනවා 50යි. පරණ දායකයෙක් නම් තියෙන්නේ 20යි. විචල්්‍ය පිරිවැය හොයාගන්න වෙනව නේද? මේ තියෙන මට්ටම අනුව විචල්්‍ය පිරිවැයක් අපිට හොයාගන්න වෙනවා. මොකද අලුත් දායකයෙක් හොයාගන්න නම් අලුත් දායකයෙක් හොයාගන්න නම් දැන් අපි කොහොමද ඒක හොයාගන්නේ? දැන් දායකයේ සමානයි විකුණුම් වලින් විචල්්‍ය පිරිවැය අඩු කරලා. දැන් පුතේ දායකයේ කලින් දැන් දායකයෝ ඔයාලා කිව්වා 20ක් ආවා. විකුණුම් මිල 50යි. එහෙනම් විචල්්‍ය පිරිවැය x කියලා ගත්තොත් අපිට විචල්්‍ය පිරිවැය එනවා කීයක්ද? විචල්්‍ය පිරිවැය එනවා right. අපිට විචල්්‍ය පිරිවැය එනවා පුතේ 30. හරි. විචල්්‍ය පිරිවැය එනවා මේ 20ක් මේ පැත්තට ගත්තාම 30ක් එනවා. විචල්්‍ය පිරිවැය 30යි. හරි. දැන් ඔයාලා ගන්නකො අලුත් ලාභය කියන්නේ අලුත් ප්‍රමාණය කීයද කියලා ගන්න. කියන්නේ අලුත් දායකයෙක් කීයද කියලා ගන්න. අලුත් දායකයෙක් ගන්නේ නව විකුණුම් මිලෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. නව විකුණුම් මිලෙන් අඩු කරනවා විචල්්‍ය පිරිවැය. දැන් නව විකුණුම් මිල තියෙන්නේ 55යි. විචල්්‍ය පිරිවැය තිබ්බේ 30යි. එහෙනම් අලුත් දායකයේ සමානයි 0.5යි 2යි 25ක් වෙනවා අලුත් දායකයෙක්. පරණ දායකයෙන්නේ 20යි. අලුත් දායකයෙන්නේ 25යි. දැන් බලන්න ඔබට ලාභයේ වැඩිවීම ගන්න පුළුවන්ද කියලා. ලාභයේ වැඩිවීම ගන්න පුළුවන්ද කියලා. දායකයෙක් ගන්න පුළුවන්ද කියලා බලන්න. දායකයෙක් ගන්න පුළුවන්ද කියලා. දැන් ඔයාලට පුළුවන් පරණ දායකය කීයද කියලා ගන්න. පරණ දායකය කියන්නේ 1100ක්. ඒක වැඩි කරනවා පුතේ පරණ 20. එතකොට කලින් සමස්ත දායකයෙ තිබ්බා 2200ක්. කලින් දායකයෙ තිබ්බා 2200ක්.
දැන් අලුත් දායකයෙක් කියපුවාම විකුණු ප්‍රමාණය 900 දක්වා අඩු වෙනවනේ. හැබැයි දායකය වැඩි වෙනවා 25. දැන් මෙතන 900 වැඩි කරන්න පුතේ 25න්. 900 වැඩි කරන්න 25න්. 900 වැඩි කරනවා 25න්. එතකොට කීයක් තියෙනවද බලන්න. 2,22,500. 22500. කලින් ආවේ 22000. 22000. දැන් එනවා 22500ක් එනවා. 22000ක් ආව කලින් දැන් 22500. දැන් ඔයාලට වෙනවද මෙතන අමතරව වැඩි වෙලා තියෙන්නේ පුතේ ওই ලාභයේ වැඩිවීම තමයි පෙන්නන්නේ. එහෙනම් ලාභයේ වැඩිවීම කීයක් තියෙනවද? 500කින් ලාභය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ලාභයේ වැඩිවීම කොහොමද කියලා අහනවා. 500කින් ලාභය වැඩි වෙනවා. හරිද? ඒක 500කින් ඔන්න ලාභය වැඩි වෙනවා. අපි දායකයෙ හොයාගෙන සමස්ත දායකයෙ තමයි ගත්තේ. හරිද බලන්න. 925න් වැඩි කරපුවම 22500 නේ දෙන්නේ. ඔව්. 900 වැඩි කරන්න 25න්. ඔව් 22500. කලින් ආවේ 22000. 1120න් වැඩි කරා. එතකොට උනේ මොකන්ද? 500කින් වැඩි වුණ එක විතරයි උනේ. ඒ කියන්නේ මේ වැරද්ද නිසා ලාභය 500. දැන් ඔබ බය වෙන්න එපා මේ වගේ ගණන් තියෙන්නේ ආන්තික පිරිවැය පාඩම. ආන්තික පිරිවැය පාඩම අපි ඊළඟ මාසෙදී තමයි සැලසුම් කරලා තියෙන්නේ. මොකද අපි ප්ලෑන් කරපු විදිය කියන්නේ මේ මාසෙදී අපි මේ ෂෙයා කරුත් කියන්නේ ඊළඟ මාසෙදී ඊළඟ. දැන් බහුවර්ණ පේපර්ස් කරන්න පටන් ගන්න ඕනේ ඇත්තටම ඔයාලා අර විෂය දැනුමත් එක්ක. බහුවර්ණ වරදිනෝ නම් වරදින්නේ විෂය දැනුම හරියට නැත්නම්. හැබැයි විෂය දැනුම හරියට තියලා ඔයා ඒක හරියට ප්‍රැක්ටිස් වුණා. අවුරුදු 10ක පේපර්ස් හදලා ප්‍රැක්ටිස් වුණා. අනිවාර්යයෙන්ම බහුවර්ණ වල ලකුණු වැඩි වෙනවාමයි. හරිද? ඊළඟ එක බලන්න. මේක කුමන උපක්‍රමයේ ආයතනයට වඩාත් ලාභ. එහෙනම් අපිට ඊළඟ එකේ දායකයෙක් හොයාගන්න ඕනේ. එහෙනම් ඒකක විකුණු මිල 45 කරොත් මොකද්ද වෙන්නේ? දැන් 45 කරොත් විචල්්‍ය පිරිවැය 30යි. එතකොට 30ක් අඩු කර කියන්නේ මෙතන 15ක් වෙනවානේ. ළඟට දායකයෙ 15යි. එහෙනම් ඊළඟ එකේ බලද්දී හැබැයි විකුණු ප්‍රමාණය 1600නේ. 1600 වැඩි කරනවා කීයද දායකයෙ ඉන්නේ 15. එතකොට බලන්න ඊළඟ උපක්‍රමයේදී සමස්ත දායකයෙ කීයක් වෙනවද? අපි මේ බලන්නේ කෝකද වැඩි කියලා. ඊළඟ උපක්‍රමයේදී 1600 වැඩි කරනවා 15. එතකොට එනවා 24000ක් නේ. එහෙනම් මේ උපක්‍රම දෙකේ කෝකද වඩා හොඳද? මේක කරොත් 22500යි සමස්තයි. මේක කරොත් සමස්ත දායකයෙ 24000යි. අනිවාර්යයෙන්ම දෙවන උපක්‍රමයේ තමයි හොඳ. මොකද 22500ට වඩා 20 දෙවන උපක්‍රමයේ හොඳයි. එහෙනම් හොඳ එක මොකක්ද කියලා ඔයගොල්ලන්ට දෙවන උපක්‍රමයේ හොඳයි. දෙක උපක්‍රමයේ. උපක්‍රමයේ පුතේ දෙක උපක්‍රමයේ හොඳයි. ඒක හරි නේද? දැන් මේ ආන්තික පිරිවැය ගණන් මේ වගේ ගණන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ තියෙනවාමයි ඉතින්. ප්‍රශ්න පත්‍රයේ තියෙනවාමයි. මේ වගේ ගණන් ප්‍රශ්න පත්‍රයේ තියෙනවාමයි. ඊළඟ එක බලමු. ඊළඟ එකේදී තොග ගණනක් තියෙනවා. ආයතනයක තොග A හා B යන අයිතම දෙකෙන් සමන්විත වේ. 2011 3.31 දිනට තොග ශේෂයන්ට අදාළව පහත තොරතුරු ලබා දී ඇත. A B කියලා තියෙනවා. භෞතික ශේෂය 1000යි, පොත්වල ශේෂය 1000යි, ඒකක පිරිවැය අපේක්ෂිත විකුණුම් මිල. ඔයාගෙන් අහනවා අයිතම් ක්‍රමය යටතේ තොග අගය කරන්නේ නම් ශේෂ පත්‍රයේ දක්වන්න ඕනේ කියලා. ශේෂ පත්‍රයේ දක්වන්න ඕනේ පුතේ අඩු වගේ. එහෙනම් ඒ තොගේ ඔයා දාන්න ඕනේ තොග ශේෂය. තොග ඒකක තියෙනවනේ පුතේ භෞතික එක තමයි අපි සාමාන්‍යයෙන් අගය කරන්නේ. 1000ක් තියෙනවා. ඒකක පිරිවැය 40යි. සුද්ධ උපලබ්ධිය අගය ගත්තොත් පුතේ 75යි අපේක්ෂිත විකුණුම් මිලෙන්. විකුණුම් වියදම 15ක් අඩු කරපුවාම ඔයාට එන්නේ 60යි. එහෙනම් 60යි සුද්ධ උපලබ්ධියගේ පිරිවැය තියෙනවා 40යි. ඒකකයක පිරිවැයයි සුද්ධ උපලබ්ධියගෙන් අඩු වගේ ගත්තොත් 40 නේ අඩු. එහෙනම් මම 40න් වැඩි කරනවා. මේ අයිතම් ක්‍රමය. මෙතන එන්නේ 40000යි. ඊට පස්සේ B එකෙත් බලන්න. B තොගයේ තියෙන්නේ භෞතික ශේෂය ඒකක 800. දැන් අපි ගන්න කීයද? 70ක් තියෙනවා පිරිවැය. සුද්ධ උපලබ්ධියගේ තියෙන්නේ 65යි අපේක්ෂිත මිල. පහක වියදමක් දරනවා නම් අඩු කරනවා නම් 60යි. එහෙනම් පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩුයි. ඔයා 800 වැඩි කරන්න ඕනේ 60. දැන් මෙතන උත්තරය අරගෙන මේ දෙකේ එකතුව ගන්න මේක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාන්නේ. මේක තියෙන්නේ LKS 2 ප්‍රමිතිය. ඔන්න අපි ළමට සතියේ LKS 2 ප්‍රමිතිය කරනවා. හරි. LKS 2 16 මේ ප්‍රමිති දෙක සාකච්ඡා කරනවා. දැන් මට කියන්න මෙතන ශේෂය කීයක් වෙනවද? 800යි නම් මෙතන ශේෂය කීයක් වෙනවද? වටිනාකම කීයක් වෙනවද? තොගේ අගය කීයද? තොගේ වටිනාකම කීයද?
හරිනේ 88000 කියලා කියනවා වටිනාකම 88000යි වැඩි හරි 88000යි නම් ඔන්න වැඩේ හරියටම හරි ඊළඟ එක කියන්නේ තොග අයිතම බීජි භෞතික සහ පොත්වල ශේෂය අතර වෙනස අපේක්ෂිත විකුණුම් මිල යටතේ ගබඩා භාරකරුගෙන් ණය කරගන්නේ උපකල්පනය කරමින් තොගවල වෙනස පොත්වල ගැලපීම සඳහා ජර්නල් සටහනක්. දැන් මේ බලන්න. දැන් මුලින්ම භෞතික ශේෂය කීයක් තිබ්බද පුතේ? භෞතික ශේෂය කීයක් තිබ්බද? 800ක්. හරි. 800ක් තිබ්බා. එතකොට මේකේ පොත්වල ශේෂය 900ක් තිබ්බා. එහෙනම් පොතේ ශේෂයට වඩා පුතේ 100ක් අඩුයි භෞතිකව. එහෙනම් 100ක් අස්ථානගත වීමක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම තොග හානිය කීයද කියලා බලන්න. හානිය වූ තොගය කීයද? 100 වැඩි කරනවා පිරිවැයෙන් අපි වැඩි කරන පිරිවැය තමයි බලන්නේ. 70 එක. එහෙනම් 7000ක් 70000ක් තියෙනවා. 7000ක් තියෙනවා මොකක්ද? හානි වූ තොගේ වටිනාකම හරි. දැන් මෙයා කියනවා මේක කාගෙන්ද අය කරගන්නේ? ගබඩා භාරකරුගෙන් අය කරගන්නවලු අපේක්ෂිත විකුණුම් මිල මත. අපේක්ෂිත විකුණුම් මිල කියලා තියෙනවද? 65ක් අය කරා. හරියට රක්ෂණ වන්දියක් ලැබුණු එකම තමයි. එහෙනම් ගබඩා භාරකරුගෙන් අපිට ලැබෙන්න ඕනේ පුතේ මේ ඒකක 100ට එකක ඔන්න 7000 මතක තියාගන්න. එකකට 65 ගන්න. එහෙනම් ලැබිය යුතු ගබඩා භාරකරුගේ මුදල සමානයි. ඒ කියන්නේ 65 වැඩි කරනවා 100ෙන් 6500. ඒක හර වෙනවා 6500. මොකද ඒක අපිට වත්කම. ඒක ලබාගත යුතුයි 6500ක් ලබාගත යුතුයි. ඊට පස්සේ මේ 70000ක තොගයක් සඳහා 6500ක් ලැබෙන්නේ. එහෙනම් මෙතන 7000ක තොග පිරිවැයක් තමයි හානි උනේ. ඒකෙන් 6500ක් ලැබුණා කියන්නේ පුතේ 500ක විතරයි හානිය. එහෙනම් තොග හානි ගිණුම හර වෙන්න ඕනේ 500ක් වෙළඳ ගිණුම. එහෙම නැත්නම් වෙළඳ ගිණුම වෙන්න පුළුවන්, ගැනුම් ගිණුම වෙන්න පුළුවන්, බැරල් කරන්න 7000. ගැනුම් ගිණුම වෙන්න පුළුවන්, වෙළඳ ගිණුම වෙන්න පුළුවන් මේ දෙකම හරියයි. තොග හානි වගේ 7000ක් බැර කරන්න. 7000ක් බැර කරන්න. ගැනුම් ගිණුම නැත්නම් වෙළඳ ගිණුම 7000ක් බැර කරන්න, හර කරන්න මෙන්න මේ ටික. හරි. හරි. මේක හරි. ඊළඟ එක බලන්න 42 වෙනි ප්‍රශ්නය බලන්න. 42 වෙනි ප්‍රශ්නය බලන්න. 42 වෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? මෙහියුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය මගින් එම කාලය තුල ආයතනය අනිවාර්යයෙන්ම ලාභයක් උපයත්තයි ගම්ම්‍ය කරන්නේද? ගම්ම්‍ය කරනවද? නැත. කිසි ලෙසකින් නැහැ. මෙහියුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහය කියන්නේ මුදල් ගලා යාම හා ඒ අතර වෙනස. ලාභය කියන්නේ ආදායම් හා වියදම් අතර වෙනස. කොහොමත්ම මේ දෙක මෙහියුම් ක්‍රියාකාරකම් වල ගලා ඒමක් තිබ්බා කියලා අරකේ ලාභයක් තීරීම කියලා කියන්න බෑ. ඒක එකඟ නොවේ. හේතුව මොකන්ද? හේතුව තමයි මුදල් ප්‍රවාහය මුදල් පදනම මත පිළියෙල කරන අතර ලාභය උපචිත පදනම මත පිළියෙල කරයි. ලාභය උපචිත පදනම මත පිළියෙල කරයි. ලාභය උපචිත පදනම මත පිළියෙල කරයි. හරි. ලාභය උපචිත පදනම මත පිළියෙල කරයි. ඊළඟ එකට යන් බලන්න. 43 මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත කොටසක් ලෙස ඉදිරිපත් කරනු ලබන ගිණුම් සටහන් මූල්‍ය තොරතුරු වල පහත එක් ගුණාත්මක ලක්ෂණ තහවුරු කරන්නේද නැද්ද යන්න සඳහන් කරන්න. ගුණාත්මක ලක්ෂණ තහවුරු කරනවද නැද්ද කියලා. මොකද්ද ගිණුම් සටහන් වගේ නේ. විශ්වාසවන්තභාවය අනිවාර්යෙන් තහවුරු කරනවා පුතේ. ගිණුම් සටහන් ලිව්වොත් තමයි අපේ විශ්වාසනීයත්වය වැඩි වෙන්නේ. අනිවාර්යෙන් තහවුරු කරනවා. අදාළ බව කියන එකත් හරි. තීරණ ගැනීමට වැදගත් තොරතුරු. සංසන්දනය කළ හැකි බව කියන එකත් හරි. තේරුම් ගත හැකි බව කියන එකත් හරි. මොකද ගිණුම් සටහන් වගේ මේ සියලුම ගුණාත්මක ලක්ෂණ තහවුරු කරනවා. සාමාන්‍ය විශ්වාසවන්තභාවය, අදාළභාවය, පැසදිලි හැකියාව, තේරුම් ගත හැකි බව වැඩි කරන්නේ. විශේෂයෙන් තේරුම් ගත හැකි බව වැඩි කරන්නේ සටහන් වගේමයි. එහෙනම් මේක පුතේ හරියටම හරි උත්තරේ ඔක්කොම තහවුරු කරයි කියලා තමයි මේ යටතේ ඔයාට දෙයන්න වෙන්නේ. right. අපිට දීලා තියෙනවා පහත සඳහන් තොරතුරු එකම කර්මාන්තයේ නියැලෙන ආයතන දෙකකට අදාළ වේ. A සමාගම හා B සමාගම. අවශ්‍ය විකුණුම් දීලා තියෙනවා, මුළු හිමිකම දීලා තියෙනවා, මුළු වගකීම තියෙනවා. වැඩිම වත්කම් පිරිවැටුම් අනුපාතයක් ඇති සමාගම. එහෙනම් වත්කම් පිරිවැටුම් අනුපාතය අපි හොයන්න ඕනේ. කොහොමද දැන් වත්කම් පිරිවැටුම් හොයන්නේ? වත්කම් පිරිවැටුම් අනුපාතය. වත්කම් පිරිවැටුම් අනුපාතය. ඒ කියන්නේ පුතේ මුළු වත්කම් වලින් උඩ තියෙනවා මුළු විකුණුම්
බෙදනවා මුළු වත්කම් වලින්. මුළු විකුණුම් බෙදනවා මුළු වත්කම් වලින්. මුළු වත්කම් වලින්. හරි. එතකොට වත්කම් පිරිවැටුම් කියපුවම ඒ සමාගම ගත්තොත් ඒ සමාගමේ මුළු වත්කම් තියෙනවා මුළු හිමිකම් මුළු වගකීම් තියෙනවනේ. එහෙනම් වත්කම් ගන්න පුළුවන්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. ඒ කියන්නේ 800 ධන 200. ඒ කියන්නේ 1000යි. මුළු වත්කම් 1000යි. විකුණුම් තියෙනවා 1200යි. එහෙනම් 1200 1000න් බෙදපුවාම මෙතෙන්නේ 1.2යි. 1.2ක් එනවා. B සමාගමේ කොහොමද එන්නේ? 450 මුළු වත්කම් කියන්නේ B සමාගමේ 450යි 150යි. ඒ කියන්නේ 600යි. 600යි මුළු වත්කම් විකුණුම් තියෙනවා 2000. එහෙනම් වත්කම් පිරිවැටුම් කියන්නේ වත්කම් පිරිවැටුම් අනුපාතය එනවා කියද්ද 20 බලන්න වත්කම් පිරිවැටුම් අනුපාතයේ ඇති සමාගමනේ වැඩිම වත්කම් පිරිවැටුමක් ඇත්තේ. කලින් එක බලන්න 1000යි නේද මුළු වත්කම් තිබ්බේ? 800යි 200යි. හරි. ඊට පස්සේ 2000ක් තියෙනවා B සමාගම. විකුණුම් තියෙනවා 2000. හරි. වත්කම් තියෙනවා 450යි 150යි නේ. 600ක් තියෙනවා. එතකොට බෙදපුවම කීයක් එනවද? 6ෙන් බෙදපුවම කීයක් එනවද? 6 වරක් කියන්නේ 3යි ගානක් එනවනේ. වැඩිම වත්කම් පිරිවැටුම් අනුපාතයක් තියෙන්නේ කීයද? 3.3. වැඩිම වත්කම් පිරිවැටුම් අනුපාතයක් තියෙන්නේ මොකේද? වැඩිම වත්කම් පිරිවැටුම් අනුපාතයක් තියෙන්නේ මොකේද? ඒ සමාගමේ වත්කම් පිරිවැටුම් අනුපාතය ආවේ 1.2යි. B සමාගමේ වත්කම් පිරිවැටුම් අනුපාතය ආව 2000ක් තියෙනවා නම් කියන ඒ කියන්නේ B සමාගම තමයි වැඩියෙන් තියෙන්නේ. 2011 3.31 තියෙන වැඩිම අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ හැකියාව පෙන්වන සමාගම. හේතු සහිතව නැහැ. අනාගතයේදී ප්‍රතිලාභ වැඩියෙන්ම පෙන්වන්නේ මොකේද? වත්කම් වල පිරිවැටුම් අනුපාතය වැඩි නිසා අපිට ඒකත් කියන්න පුළුවන් B සමාගම කියලා. බලන්න. වර්ෂයේ අවසානයේ විකුණුම් මුළු හිමිකම් තියෙනවා. මුළු වගකීම් තියෙනවා. හරි. ඒතකොට ජංගම අනුපාතයක් තියෙනවා අනාගතයේදී ප්‍රතිලාභය ගැන කියන්නේ පුතේ අපිට ගන්න වෙන්නේ තෝලන අනුපාතය. ඒ කියන්නේ ණය හිමිකම් අනුපාතය. පොලි ආවරණ අනුපාතය. ඕකෙන් තමයි අපි අනාගත පැවැත්ම ගැන කියන්නේ. දැන් මේකේ එහෙම හිමිකම කිව්වම හිමිකමේ ණය ප්‍රාග්ධනය කොච්චරක් තියෙනවද? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය කොච්චරක් තියෙනවද කියලා නිශ්චිතවම දීලා නැහැ. නමුත් අපිට ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ හැකියාව ගැන දැනට විකුණුම් පිරිවැටුම් අනුපාතයක් තියෙනවා. වත්කම් පිරිවැටුම්. වත්කම් වලට සාපේක්ෂව වැඩිම විකුණුම් වාර්තා වෙන්නේ B සමාන. ඉතින් ඒක නිසා ඒක හොඳයි කියන්න පුළුවන්. එහෙම නැතු වත්කම් වැඩි, කෝකෙද වගකීම් වැඩි, කෝකෙද එහෙම කියන්නත් අමාරුයි. මොකද මේකේ සමාගමේ වැඩි ලාභයක් ඉපීමේ හැකියාව තියෙන පුතේ B සමාගමට. හරිනේ. B කියලා සමහර වෙනවා බලන්න ඒක හරිද කියලා. ඒක මට මේ ගානේ මේ මම අතේ තියන් ඉන්න එකේ චූටි වැරද්දක් තියෙනවද කියලා මට පොඩි චෙක් කිරීමක් කරගන්න ඕනේ. සංඛ්‍යාවල පොඩි වැරද්දක් තියෙනවද කියලා. මම හිතන්නේ සංඛ්‍යාව හරි. කර්මාන්තයේ නියැලෙන ආයතන දෙකක් තියෙනවා. A සමාගම 1200ක් නේද පුතා තියෙන මිලියන ආරම්භක දිගට? ඔව් හරි. එතකොට මුළු හිමිකම් තියෙනවා මුළු වගකීම් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් හිමිකම් දන වගකීම්නේ මුළු වත්කම් කියන්නේ. එතකොට 800යි මුළු හිමිකම් මුළු 800යි 1000ක් තියෙනවා මුළු වත්කම්. හරි. වත්කම් වැඩි 1000ක් තියෙනවා. හරි. වත්කම් 1000ක් තියෙනවා. එතකොට වත්කම් 1000ක් වැඩි 1000ක් තියෙනවා. ඊට පස්සේ හිමිකම් තියෙනවා මොකද්ද? උඩ තියෙනවා අවසන් වසරේ විකුණුම් 1200යි. හරි. එහෙනම් වත්කම් උඩ විකුණුම් බෙදනවා වත්කම් වලින්. එතකොට එන්නේ 1.2ක්. අනිකෙත් එහෙමයි වැඩි විකුණුම් අනුපාතයක් තියෙන අනිවාර්යෙන් B. වැඩිම අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබීමේ හැකියාව තියෙන පුතේ ඒ සමාගමට මට පොඩි වැරදීමක් උනේ. ඇයි මම මේ සමාගමකට කියලා හේතුවක් ඇතුව කියන්නේ? මොකද ඔබ දන්නවා අනාගතයේදී ප්‍රතිලාභ ලබා දෙන්නේ වත්කම් වලින්. ඒකෝට වත්කම් වැඩිපුරම තියෙන සමාගමට තමයි අනාගතයේදී ප්‍රතිලාභ වැඩියෙන් ලබන්නේ. එහෙනම් අපිට අනාගතයේ ප්‍රතිලාභ ලබා ගැනීමක් ගැන කියන නිසා
මෙතනදී අපිට ගන්න වෙන්නේ B සමාගම නෙවෙයි A සමාගම. ඒක හේතුව විදිහට තියාගන්න වත්කම් වැඩි ප්‍රමාණයක්. අරගේ වත්කම් 1000ක් තියෙනවා අරගේ 600 යන්නේ තියෙන්නේ. එතකොට වත්කම් වැඩි කියන්නේ වර්තමානීය ප්‍රතිලාභ නැති වුණාට අනාගතයේ ප්‍රතිලාභ වැඩි. දැන් මේ කියන්නේ ප්‍රතිලාභ වැඩි සමාගම නෙවෙයි අනාගත ආර්ථික ප්‍රතිලාභ වැඩි. අනාගත ආර්ථික ප්‍රතිලාභ ගෙනල්ලා දෙන්නේ වත්කම් වලින්. නිසා පිළිතුර එන්නේ පුතේ ඒ සමාගම. අපි විකුණුම් වලින් බැලුවොත් කියන්නේ අනාගත ආර්ථික නැතුව ප්‍රතිලාභ ගෙනල්ලා දෙන ගත්තොත් නම් වැඩි පිළිවැටුමක් කියන එක වැඩි විකුණුමක් කියන එක තමයි ගන්න ඕනේ. ඊට අනුව ගත්තොත් B වැඩි විකුණුම් තියෙන්නේ B එකට. නමුත් අනාගතයේදී අනිවාර්යෙන් ශක්තිමත් වෙන්නේ ඒ සමාගම. හේතුව වත්කම් වැඩි නිසා. හරි නේද ඒක? right. ඔන්න ඒක වැරදි කිරීමක් කරගත්තා. මොකද මට මේ එකපාරටම කියවද්දි ප්‍රශ්නේ ගියේ වැඩි ලාභයක් උපයනවා වගේ අදහස තමයි පොඩුවට ගියේ. අනාගත ආර්ථික කියපුවාම අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ලබා දෙන්නේ ඇත්තටම වත්කම් වැඩි නම් එන අපිට ඒ සමාගම විදිහට තමයි ගන්න වෙන්නේ. පහත දී ඇති එක් අරමුණට අදාළ මූලාශ්‍ර ලියවිල්ල නම් කරන්න. ඔන්න දැන් ද්‍රව්‍ය පරිවර්තනයට අදාළ ඒවත් මේකේ තියෙනවා. අර මම චිත්‍රයක් ඇන්දා ඔයාලට මතකත් ඇති. ගබඩාවක් විසින් භාණ්ඩ ලද බව තහවුරු කිරීම. අපි කියනවා ද්‍රව්‍ය ලදුපත. නැත්නම් ද්‍රව්‍ය ලැබීම් පත්‍රය. ඒවා මතක තියෙන්න ඕනේ. අර චිත්‍රයක් ඇන්දා ඔබට මතක ඇති. මම ආයේ නැවත ලබන මාසෙදි කියලා දෙන්නම්. නිෂ්පාදන දෙපාර්තමේන්තුවක් විසින් අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය ගබඩාවට දැන්වීම. නිෂ්පාදන මොකක්ද? ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රය වගේනේ. ද්‍රව්‍ය අධ්‍යාචනා පත්‍රයක් ගැඹුරු අධ්‍යාචනා නෙකේ. ද්‍රව්‍ය අධ්‍යාචනා. නිෂ්පාදනාගාරයේ ගබඩාවෙන් භාණ්ඩ ඉල්ලන. භාණ්ඩ ලබා දෙන ලෙස සැපයුම් කරුවන් ඉල්ලා සිටිනවා. අපි ඒක කියනවා ගැනුම්. ඇනෝම කියන්නත් පුළුවන්. භාණ්ඩ ලබා දෙන ලෙස සැපයුම් කරන ගැනුම් ඇනෝම කියන්නත් පුළුවන්. ගැනුම් ඉන්වොයිස් කියන්නත් පුළුවන්. ඉතින් ණයට ගැනීමනේ ගැනුම් ඉන්වොයිස් කියන්නත් පුළුවන්. ගැනුම් ඇනෝම හරි. විකුණුම් සිදු වී ඇති බව තහවුරු කිරීම. විකුණුමක් වෙලා යන විකුණුම් ඉන්වොයිස්. විකුණුම් කරලා. නම් විකුණුම් ඉන්වොයිස් විකුණාවා කියලා තහවුරු වෙන ණයට විකුණුම. ඒ හැබැයි මෙහෙම කියන්න පුළුවන්. ලදුපතෙන් කියන්න පුළුවන්. මොකද මුදලට විකුණුම් කරොත් අපිට ලදුපතෙන්නේ තහවුරු වෙන්නේ. එහෙනම් මේක ලදුපත කිව්වත් හරි විකුණුම් ඉන්වොයිස් කිව්වත් හරි. ඒ දෙකම හරි. පහත දී ඇති ආයතනයක මාසය සඳහා වූ වැටුප් සාරාංශය දීලා තියෙනවා. ඉහත තොරතුරු වලට පාදකව මාසයේ වැටුප් වාර්තා පිළියෙල කිරීමේ ජර්නල් සටහන. අපි එක වැරදි. පුතේ වැටුප් ගිණුම හර වෙන්නේ හැම වෙලේම ගල වැටුපනේ. වැටුප් ගිණුම හර වෙනවා කීයක්ද? වැටුප් ගිණුම හර වෙනවා 270ක්. වැටුප් ගිණුම හර වෙනවා 270ක්. ඊට පස්සේ අඩු කිරීම ටික ඔක්කොම අනෙක් ගිණුම් වලට බැර වෙනවා. වැටුප් ගිණුම හර වෙලා මොනවද? පළවෙනි තියෙන සේවක ණය. සේවක ණය ගිණුම බැර කීයක්ද? 45. EPF ගිණුම බැර EPF එකට යවන්න ඕනේ කීයක්ද? 25. ඊට පස්සේ මුදල් හෝ කියන්නේ මුදලින් ගෙවුවනම් මුදල් එහෙම නැත්නම් ගෙවිය යුතු වැටුප් ගෙවිය යුතුයි නම් ගෙවිය යුතු වැටුප් තියෙනවා. මුදල් ගෙවුවනම් සුද්ධ වැටුප බැර වෙනවා. එහෙනම් හරි ලේසි. දල වැටුප පුතේ හැම වෙලේම වැටුප් ගිණුම හර කරන්න අනෙකුත් ගෙවිම් ටික බැර කරගෙන යන්න. එතකොට වැඩේ ඉවරයි. හරි නේද? මම හිතනවා මේක ඔයාට අවබෝධ වෙන්නට ඇති කියලා. මේක ඔයාට අවබෝධ වෙන්නට ඇති කියලා හිතනවා. තව අපිට තියෙන්නේ ප්‍රශ්න දෙකයි. ප්‍රශ්න තුනක් තියෙනවා. අපි ඊළඟ එකත් සාකච්ඡා කරමු.